තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් අපේ ධම් සභාව ධර්ම සාකච්ඡාවටයි අපි මේ එකතු වී සිටින්නේ. විවහාර වර්ෂයේ අද 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ 23 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වන්නේ. ආදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ඒ ආකාරයෙන්ම ධම් සභාවට එකතු වී සිටිනවා. අපි හැමදෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගනිමු පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාම. අපි ධම් සභාව ආරම්භ කරමු. අපි මේ අහන විමසන, තේරුම් ගන්න, අනුගමනය කරන, නිවීම සැනසීම පිණිස උපකාරී වන මේ දහම අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්වයාටත් නිවීම සැනසීම පිණිස මේ දහම දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨයේ 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් අපේ දහම් සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම. අපේ කාලයක් තිස්සේ මේ උතුම් කාර්යයට එකතු වෙලා ධම් සභාවක් පවත්වාගෙන යනු ලබනවා. අපි හැමදෙනාගේම ධර්ම අවබෝධයේ පිණිස. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ අපි තීරණය කරගත්ත කාල හෝරාව. ඒ කියන්නේ අපි මේ සඳහා සාමාන්‍යයෙන් හෝරා 1:00ක් විතර ගත කරනවා. 1:00 2ක් පමණ. විශේෂයෙන් මුල් කොටසේදී අපි සූත්‍ර බුද්ධ දේශනා ඇතුළත් සූත්‍රයක් අපි සාකච්ඡාවට අරගන්නවා. ඒ සූත්‍රය ඇසුරෙන් මතු කරගන්නා වූ ධර්ම කරුණු හෝ වෙනත් මේ ධර්ම මාර්ගයේදී අපිට ඇති වෙන ධර්ම කරුණු සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාමය අවස්ථාවක් අපි ඊළඟ කාලය තුල අපි කරගෙන යනවා. මේ විදිහට අපි මේ ධම් සභාව පවත්වනවා. ඉතින් පළමුවෙන්ම අපි මේ ධර්ම සාකච්ඡාව ධම් සභාව පැවැත්වීමේ හේතුව අපි නැවත සිහි කරගමු. බුදුරජාණන් වහන්සේ තමයි මේ ධම් සභාව ආරම්භ කරේ. මූලික වශයෙන් 5 දෙනෙක්ගෙන් මේක ආරම්භ කර බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. පංචවග්ගීය භික්ඛු කියලා ධම්මචක්කපවත්තන දේශනාවේදී ඒ වාර්තාව තිබෙනවා. පංචවග්ගීය භික්ඛු ආමන්තේසි කියලා 5 දෙනෙක් අමතලා මේ ධම් සභාව ආරම්භ කළ බව. ඉතින් එතෙන් සිට බුදුරජාන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන මොහොත දක්වාම දිනපතාම මේ ධම් සභාව පැවැත්වූ බවට තොරතුරු වාර්තා තිබෙනවා. මේ මොකටද මේ අවබෝධය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන් මිනිස්සු අවබෝධය ලබා ගන්න උත්සාහ කිරීමක් තියෙනවා. මේ විචය ලක්ෂණය. විචය ලක්ෂණය කියන්නේ යමක් සොයා බලන, විමසන, සොයන, දකින්න, අහන්න, විඳින්න, වටහා ගන්න තියෙන උනන්දුව මනසේ. ඒක සාමාන්‍යයෙන් සත්වයන්ට තියෙනවා. ඉතින් ඒ විචය ස්වභාවයේ අනුව, සොයන විමසන ගතිය අනුව මිනිස්සුත් යම් දේ සොයනවා, විමසනවා. හැබැයි ඒව බොහෝ වෙලාවට මේ ආහාර පාන වලට, කායික පහසුවට, ඊළඟට ලිංගිකත්වයට, ඔය වගේ දේවල් වලට බොහොම සීමා වෙලා තියෙනවා. ඒ සීමාවෙන් එහාට යමක් සොයන විමසන ලක්ෂණය සත්වයන්ගේ, මිනිස්යන්ගේ අඩුයි. දැන් මිනිස්සෝ ගැන කියනකොට අපි සමහර වෙලාවට ගොඩක් උජාරුවෙන් කියනවා මානව ඉතිහාසයේ ගොඩාක් දේවල් සොයාගෙන තියෙනවා. පරිේශන විමර්ශන කරලා
ඊටාම සියුම් ගැඹුරු දේවල් එහෙම සොයාගෙන තියෙනවා කියලා. හැබැයි ඒ වායේ පරමාර්ථ අරමුණු හොඳට සියුම්ව නිරීක්ෂණය කරලා බලපුවහම ඒ වායේ තියෙන එක්කෝ කෑමක් ආහාරයක් සම්බන්ධයෙන් කරපු පරිේෂණයක්. එහෙම නැත්නම් ආහාරයක් පානයක් ඇඳුමක් වගේ දෙයක් බෙහෙතක් හේතක් ওই වගේ දෙයක් පිළිබඳව කරන ලද පරිේෂණයක්. එහෙම නැත්නම් ස්පර්ශකාමයේ ලිංගිකත්වයේ පිළිබඳ කරන ලද ඒක වින්දනය කිරීමට අදාළව කරන ලද පරිේෂණයක්. කොටින්ම මේ මනස පිනවන්න හැ කන නාසය දිව කය හරහා මනස පිනවන්න අවශ්‍ය කරන දෙයක් තමයි සොයලා තියෙන්නේ. එතනින් එහාට දෙයක් මානවයා හොයලා නැහැ. එහෙම හොයපු මානවය ඉන්නවා. එහෙම අය ඉන්නේ ඊටාම ස්වල්පයි. මම හිතන්නේ එහෙම හොයපු කෙනෙක් විදියට අපි දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ. තවත් එවැනි අය මානවයාගේ අධ්‍යාත්මික දියුණුවට අදාළ වෙන දේ සොයපු විමසපු ඇත්තෝ ඉන්නව නැතුව නෙමෙයි. ඉතින් එවැනි අය අල්පයි, ස්වල්පයි. ඉතින් එවැනි අය අතර ශ්‍රේෂ්ඨතම මිනිසයා හැටියට අපි සලකන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ. ඉතින් ඒ පරිේෂණය, ඒ සෙවීම, ඒ විමසීම අපේ ධර්මයේ හඳුන්වන්නේ ආර්ය පරිේෂණය කියලා. ආර්ය පරිේෂණය අර අනිත් සෙවිලි විමසිලි ඔක්කොම ඒ අනුව අනාර්ය පරිේෂණ හැටියට සලකනවා. ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ආර්ය පරිේෂණ සූත්‍රය, ආර්ය පරිේෂණ. එහෙම නැත්නම් පාසරාසි කියලාත් ඒක හඳුන්වනවා සමහර වෙලාවට ඒ සූත්‍රය. ඉතින් කීවල බලන්න පුළුවන් මේකේ අරියාච පරිේෂණ අනරියාච පරිේෂණ කියලා බුදුරජාණන් වහන්සේ පරිේෂණ දෙක දක්වලා තියෙනවා. ඉතින් මානව ඉතිහාසයේ බලපුවහම 99.9%ක්ම අනාර්ය පරිේෂණ තමයි කරලා තියෙන්නේ. සමහර විට ඒ පරිේෂණ විසින්ම මානවයා විශාල විනාශයන් තමා කරා කැඳවගෙන තියෙනවා. ඵලදායි දේවලුත් කැඳවගෙන නැතුව නෙමෙයි. එහෙම දේවලුත් සොයාගෙන තියෙනවා. යම් යම් පහසුකම් ඒ වගේ දේවල් සොයාගෙන තියෙනවා. නමුත් මේ කරන ලද පරිේෂණ වලින් වැඩි ප්‍රමාණයක් තමා කරා කැඳවගෙන තියෙන්නේ විනාශය. ඒකට බලපාලා තියෙන්නේ ඇත්තටම අවිද්‍යා තණ්හා දෙක. ඒක නිසා මේ ධර්ම පරිේෂණ තුල ආර්ය පරිේෂණ තුල කරන්නේ මේ අවිද්‍යා තණ්හා දෙක දුරු වෙන ආකාරයට යම් යම් දේ ගැන ගැඹුරින් සොයා විමසා බැලීම. ඉතින් ඒකට අපි තනි වචනයක් පාවිච්චි කරනවා ධම්ම විචය කියලා. ඔය බෝධිඅංග ධර්මවල දෙවැන්න හැටියට දක්වලා තියෙන ඔය කුසලතාවය. ධම්ම විචය. එතකොට මේ විචය නැත්තම් මේ සොයන විමසන ගතිය, පරිේෂණ කරන ගතිය, ඒ ස්වභාවික නයිසાર્ගික ගුණය ඒක යොමු කරනවා අර ඵලදායි යහපත් පැත්තට. ඒක තමයි ධම්මවිචයේ ස්වභාවය. අපි ඒකට සරලව කිව්වොත් ධර්මානුකූල පරිේෂණ විමර්ශන. ඉතින් අපි ධම් සභාවක් හැටියට මෙහිම එකතු වෙලා පිරිසක් වශයෙන් එකතු වෙලා කරන මේ ධර්ම සාකච්ඡාවලත් ඉලක්කය අරමුණ මෙන්න මේ ධම්ම විචය, ධර්මානුකූල අවබෝධය. ඒ ධර්මාවබෝධය ලබන්න අපි හුඟක් අපේ ආධ්‍යාත්මිකව ලොකු වෙනසක් සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ සංකප්ප සම්මා වෙනවා. අර කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප වෙනුවට නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වශයෙන් අපේ මේ සිතුම් පැතුම් රටාව, හැඟීම්, ආකල්ප වල විශාල වෙනසක් සිද්ධ වෙනවා. යහපත් පැත්තට. ඒක පුද්ගලයාට විතරක් නෙමෙයි. එහෙම සංකල්ප වෙනස් වුණාම ඒකේ ප්‍රයෝජනේ තියෙන්නේ, ප්‍රතිඵලයේ තියෙන්නේ පුද්ගලයාට විතරක් නෙමෙයි. ඒ පුද්ගලයා ආශ්‍රය නිශ්‍රය කරන වටපිටාවේ ඉන්න අයට, ඒ වගේම ඇතැම් විට සතා සීපාවට, පරිසරයට, ගහට කොළට, මේ හැම දෙයකටම ඒ යහපත ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා.
මොකද මේ පුද්ගලයාගේ සංකල්ප අනුව තමයි ඔහු ක්‍රියාත්මක වෙන්නේ. අනිත් අයට යමක් තෝරලා දෙන්නේ, පෙන්නලා දෙන්නේ, පැහැදිලි කරලා දෙන්නේ, යමක් උගන්වන්නේ ඒ ඔහුගේ යහපත් සංකල්පනා පදනම් කරගෙන. එතකොට අන්නේ වෙනස සිද්ධ වෙනවා. ඒ සංකල්පනා අනුව තමයි පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වෙනස ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ මේ අවබෝධය පදනම් කරගෙන. බුද්ධ දේශනාවල තියෙන්නේ ඒ ගැඹුරු අවබෝධය. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව සමයේම මේ ආර්ය පරිේශණය කළ බවට ඔය ආර්ය පරිේශන සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. කිං කුසල ගවේසි කියලා එක සඳහන් කරලා තියෙන්නේ. කුසලය කුමක්ද කියන එක. මේ හැම දෙයකම තියෙනවා කුසලය කියලා පැත්තක්. අපි කරන, කියන, හිතන, විමසන, සොයන, බලන, ගොඩනගන, නිර්මාණය කරන හැම දෙයකම කුසල පැත්තක් තියෙනවා. අකුසල පැත්තක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හෙව්වේ කිං කුසල ගවේසි. මේ හැම දෙයකම කුසලය කුමක්ද කියලා. ඉතින් ඒක උන්වහන්සේ තවත් තැන්වල සඳහන් කරලා තියෙනවා කුසලය කියලා තමන් හොයාගත්තේ කුමක්ද කියලා. දැන් රාහුලෝවාද, අම්බලට්ටික රාහුලෝවාද වගේ සූත්‍ර වලට ගියාම මේ කුසලය කියන එක ඊටාම හොඳට අර්ථකථනය කරලා තියෙනවා. යංකින්චි කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං. කවර ආකාරයේ යංකින්චි කිව්වම ඒකේ මොකද්ද කියලා කියන්නේ කුමන හෝ කියන එකයි. කුමන හෝ කායික ක්‍රියාවක්, කුමන හෝ වාචසික ක්‍රියාවක්, කුමන හෝ මානසික ක්‍රියාවක්. කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං. නේව අත්තව්‍යාබාදාය සංවත්තේය න පරව්‍යාබාදාය සංවත්තේය න උභයව්‍යාබාදාය සංවත්තේය ඉදං කුසලං. තමන්ට අහිත පිනිස නොපවතින අන් අයට පර කියන්නේ තමා නොවන සියලුම සත්‍යෝ, පුද්ගලයෝ, ද්‍රව්‍ය, භාණ්ඩ, වස්තු, පරිසරය, ගහකොළ, සතා සිව්පා මේ සියල්ලම තමයි තමා ඇරුණකොට අනිත් සියල්ලම හඳුන්වන්නේ පර කියලා. ඊ අනුව න පරව්‍යාබාදාය සංවත්තේයි. තමා නොවන අනිත් සියලු දේටත් අහිත පිනිස නොපවතී නම්. ඊළඟට තුන්වෙනි පියවරේදී උභය තමන් අතහරින්නෙත් නැහැ, තමා නොවන අන් සියලු දේ අතහරින්නෙත් නැහැ. මේ දෙකම එකට අරගෙන සමස්තයටම. එතකොට සමස්තය අදහස් වෙන්නේ සමස්තයටම අයහපතක් නොවන කායික ක්‍රියාවක් නම්, වාචසික ක්‍රියාවක් නම්, මානසික ක්‍රියාවක් නම් ඉදං කුසලං. මේක තමයි කුසලය. ඉතින් ඕක තමයි කිං කුසල ගවේසි බුදුරජාණන් වහන්සේ හෙව්වේ. එතකොට මෙතෙන්දී අහවල් ක්‍රියාව, අහවල් වාචසික ක්‍රියාව, අහවල් කායික ක්‍රියාව, අහවල් මානසික ක්‍රියාව කුසලයි කියලා එහෙම වෙන් කිරීමක් නැහැ. යං කිංචි කාය කම්මං, වචී කම්මං. ඕනෑම කායික ක්‍රියාවක්, වාචික ක්‍රියාවක්, මානසික ක්‍රියාවක් අර ගුණාත්මක භාවයේ තියෙනවා නම් ඉදං කුසල. ඒක කුසලයි. එතකොට මේකෙන් පේනවා මෙතන කුසලයේ බවට පත් වෙන්නේ ක්‍රියාව නෙමෙයි. කුසලයේ වෙන්නේ ක්‍රියාවේ ස්වરૂපය. ඒක ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ ක්‍රියාත්මක වෙද්දි තමයි Tamanට අහිතක් වෙන්නේ, අනුන්ට අහිතක් වෙන්නේ, Taman අනුන් ඇතුළු සමස්තයටම අහිතක් වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙද්දි. කායික ක්‍රියාවක් නම් ඒක ක්‍රියාත්මක වෙද්දි. ඒ වගේම වාචසික ක්‍රියාවක් නම් ඒක ක්‍රියාත්මක වෙද්දි. ඒ වගේම මානසික ක්‍රියාවක් නම් ඒක ක්‍රියාත්මක වෙද්දි. ඒකයි. ඉතින් ඔය අනුව දැන් අපිට මේ කුසලය කියන එක ඊටාම පැහැදිලිව බුදුදහමේ පෙන්වා දීලා තියෙනවා. දැන් අපිට මේ ධර්ම කාරණා ඇත්ත වශයෙන්ම මම හිතනවා අපේ මේ සාකච්ඡා තුළ තාම පැහැදිලි කරලා තියෙනවා. අපි පැහැදිලි වෙලා තියෙනවා. ඒවා අපේ උපරිම ශක්තියෙන් අපි ඒක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේවා අපි පැහැදිලි කරගන්නෙත් භාවිතයටයි. ධර්ම කරුණු භාවිතය සඳහා අපි මේවා තෝරා බේරා ගන්න, පැහැදිලි කරගන්න.
එතකොට ඔන්න කුසලය සහ අකුසලය දෙක හරියටම වෙන්කර හඳුනා ගැනීම මේ ධර්ම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ, ප්‍රධාන ඉලක්කය. ඉතින් අපි ඒ සඳහා තමයි මේ සාකච්ඡා මාලාවක් දිගට කරගෙන ඉන්නේ. අපි මේ සාකච්ඡා මාලාව හඳුන්වලා තියෙන්නේ යථා භූත ඥාන දර්ශන. ඇතිතතු දැකීම කියලා. ඇත්ත తত্ত্বය, පවතින යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කියන එකයි එහි අදහස. ඉතින් ඒ සඳහා අපි කරන සාකච්ඡාවලදී අපි නිතරම බුද්ධ දේශනාවක් ඉදිරියෙන් තියාගන්න. මාතෘකා කරගන්න. ඒක මාතෘකා කරගෙන තමයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් එහෙම කරනකොට අපිට විවිධ ධර්ම පරයයන් මුණ ගැහෙනවා. විවිධ දේවලට අදාළ වෙන විදිහට කරන ලද දේශනා. ඔය ඔක්කොම කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් මේ ලෞකික පැත්තට අදාළව කරන ලද දේශනා. අපි මේ දේශනාවල මේ යථා භූත ඥාන දර්ශන දේශනා මාලාවේ මුල් දේශනාවල අපි එවැනි ලෞකික පැත්තට අදාළ වෙන උපකාරී වෙන දේශනා ටිකක් සාකච්ඡා කළා. ඇත්තට මේවා ලෞකික පැත්තට කිව්වට මේ ලෞකිකත්වය වර්ධනය කිරීම සඳහා කරන දෙයක් නෙවෙයි. අධ්‍යාත්මික දියුණුව ගොඩනගා ගැනීමෙහිලා මේ ලෞකික වටපිටාව සහනශීලී වීම උපකාරී වෙනවා. ලෞකික වටපිටාවේ යම් ආකාරයක ඇතිවෙන සහනශීලීත්වය, පහසුව මේ සඳහා ආධාරකයක් වෙනවා, උපකාරයක් වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් අපි අපේ මානව සම්බන්ධතා මේ ලෞකිකාංශයේ ප්‍රධාන පැත්තක්. එතකොට මානව සම්බන්ධතාවල අපේ තියෙන එක පැත්තක් තමයි මේ ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධය. ඒක බොහොම ප්‍රබල එකක්. මානසින් විතරක් නෙවෙයි කායිකවත් සම්බන්ධතා පවත්වන, ඒ ඔස්සේ එකිනෙකා වින්දනය කරන, ඒ හරහා ගිහිල්ලා මානසින් බැඳුණු සම්බන්ධතාවයක් ඒක. ඉතින් ඒක හරියට හසුරවා ගන්න බැරි වුණොත් අනිවාර්යෙන් මේක මේ අධ්‍යාත්මික ගමනට බාධාවක් වෙනවා. ඒක නිසා ඒ පිළිබඳව සෑහෙන උපදෙස් දීලා තියෙනවා. එතකොට බැලුමට පේන්නේ මේ ආවාහ විවාහ ජීවිතයට උපදෙස් දීමක් කරනවා කියලා බුදුහාමුදුරුවෝ. ඒක සාර්ථක කරගන්න උපදෙස් දෙනවා කියලා. සමහරව එහෙම තමයි ඔය දහම් කොටස් අර්ථකථනය කරලා තියෙන්නේ. අපිට පේනවා ඕවා පිළිබඳව සමහර වෙලාවට මේ ශාස්ත්‍රීය වශයෙන් උගන්වන ආයතනවල, විශේෂයෙන් අපි මේ ජීවත් වෙන විශ්වවිද්‍යාල වගේ ඒවායිදී ওই වගේ දෘෂ්ටි කෝණයකින් තමයි ඕවා අඳුනගෙන තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ආවාහ විවාහ ජීවිතේට ඒව සාර්ථක කරගන්න දෙන ලද උපදෙස් ওই වගේ කියලා. නැත්තම් ආර්ථිකය දියුණු කරගන්න දෙන ලද උපදෙස් ඒ වගේ කියලා හිතලා තියෙන හුඟක් අය. නමුත් ඒක නෙවෙයි ඇත්තටම. මේක ඇතුලේ අර අධ්‍යාත්මික දියුණුවට ලොකු බාධාවක් බවට පත් වෙන ක්‍රමයෙන් පුද්ගලයන් දෙදෙනෙක් අතර ගොඩනැගෙන මේ බැඳීම, සම්බන්ධතාවය. මොකද ඒක අර සාමාන්‍ය දෙදෙනෙක් අතර තියෙන සම්බන්ධයට වඩා විඳීමක් හරහා ඇති වෙන බැඳීමක්. ඒක නිසා ඒක ඊට වැඩිය බරපතල වෙනවා. ඉතින් අවබෝධයෙන් යුතු ඒ බැඳීම හසුරවන්නයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ. එතකොට දෙදෙනාටම මේ අධ්‍යාත්මික ගමනට නැඹුරු වෙන්න එතන අවකාශයක් ලැබෙනවා. ඒ වගේ. ඊළඟට තව උදාහරණයක් කිව්වොත් ආර්ථිකය. අපේ මේ ආර්ථිකය එක්ක මිල මුදල්ම නෙමෙයි. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, භාණ්ඩ හා සේවා. ওই ටික මිනිස්සුයෙකුට අවශ්‍ය කරනවා ජීවත් වෙනකන් අවශ්‍ය කරනවා. ඒතර ඒ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. හැබැයි ඒ උපදෙස් දීලා තියෙන්නේ මේ ආර්ථික විද්‍යාව උගන්වන්නවත්, එහෙම නැත්නම් මේ ආර්ථිකයෙන් අනිත් කාටත් වැඩි ඉස්සරහින් ඉන්න එහෙම අදහසකින් නෙමෙයි. ආර්ථිකය හුඟක්ම පල්ලෙහාට වැටුණොත් පුද්ගලයාගේ ජීවිතයේ දුෂ්කරතාවයකට වැටෙනවා. ඒක නිසා සරල ආර්ථික තත්වයක් පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ උපදෙස් ලබා දීලා තියෙන්නේ. එතකොට අර අධ්‍යාත්මික දියුණුව ගොඩනගා ගන්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙනවා. ඒකට අපි කියන්නේ ප්‍රතිරූපදේශ කියලා.
වතුරු උපදේශ කියන්නේ කොහේවත් ප්‍රදේශයක් නෙවෙයි. මේ ගමන යන්න මේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න අවශ්‍ය කරන ජීවන පසුබිම. අපි ඒකට කියන්නේ ජීවන පසුබිම. ඉතින් ඒක සකස් වෙනවා මේ දේවල් වලින්. ඉතින් ඔන්න ඔය විදිහට සමහර වෙලාවට මේ ධර්ම විවරණවල ලෞකික පැත්තට නැඹුරුව කරන ලද දෙන ලද උපදේශ මඟ පින්වීම මාර්ගෝපදේශන ගොඩක් තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ලෞකිකත්වය වර්ධනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා කියලා. ආධ්‍යාත්මික දියුණුව තමයි ප්‍රධාන ඉලක්කය. මේ ආධ්‍යාත්මික දියුණුවුණු කෙනාට ওই ලෞකිකත්වයේ කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ තුල අවම දේ තමයි ඔය ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී දේවල් ටික. ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. ආධ්‍යාත්මික දියුණුවුණු මිනිස්සුෙකුට කෑම කියන එක බොහොම සරල දෙයක්. මොකද එයා දන්නවා ආහාර කියන්නේ මේ සතර මහා භූත, ශරීරයත් සතර මහා භූත. එතකොට අපේ ශරීරයේ සතර මහා භූත ගෙවි යනවා. ආහාර පාන ගන්නවා කියන්නේ පිටින් සතර මහා භූත ටිකක් ගැනීම විතරයි. ඒ අවබෝධයට ගිය කෙනෙකුට මේ ආහාර පාන පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. ලැබෙන ඕන දෙයක් ආහාර වශයෙන් අරගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ අනිත් එක්කෙනා දෙන ආහාරයේ මුල කොටසත් වළඳලා තියෙනවා, මැද කොටසත් වළඳලා තියෙනවා, අග කොටසත් වළඳලා තියෙනවා. දැන් මුල කොටස කියලා කියන්නේ අනිත් එක්කෙනා ආහාර පාන සකස් කරලා තමන් භුක්ති විඳින්න නැතුව මුලදිම ඒක වෙන් කරලා දෙනවා. ඒක තමයි මුල කොටස කියන්නේ. මැද කොටස කියන්නේ මේ පුද්ගලයා ආහාර පාන ගන්න ගමන් එයින් කොටසක් බුදුරජාණන් වහන්සේට දෙන අවස්ථා තියෙනවා. කකා ඉන්න ගමන් ඒ කන පිඟානෙන් ටිකක් බුදුහාමුදුරන්ගේ පාත්‍රයටත් දාන්න. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඊළඟට අග කොටස කියලා කියන්නේ ආහාර පාන අරගෙන ඉතිරි වෙලා විසි කරන කොටසක් තියෙනවා. බොහෝ වෙලාවට ඉඳුල් වශයෙන් පිළුම් වෙලා ඔහොම වෙලා අයින් කරන කොටසක් තියෙනවා. අග කොටස කියලා කියන්නේ. ඒකත් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට දීපු වෙලාවල් තියෙනවා. ඒකත් වළඳුවා. එතකොට ඇයි මෙහෙම පුළුවන් වෙන්නේ? මොකද මුල කොටසේ මැද කොටසේ අග කොටසේ තුනේම තියෙන සතර මහා භූත. හැබැයි සාමාන්‍ය මිනිස්සුෙකුට නම් ඕකේ මුල කොටස මහ ලොකු ආඩම්බරකමක් තියෙන්න පුළුවන්. මැද කොටස නිකන් පිළිකුල් සාගත වෙන්න පුළුවන්. අනිත් එක්කෙනා කන ගමන් එයා කන කොටස කන කෑල්ල කන පිඟානෙන් දුන්නා කියලා. අග කොටස දුන්නොත් Tamanට මහ නිග්‍රහයක් අවමානයක් කරා බහැර කරන දේ දුන්නා වගේ විකාර හැඟීම් ඇති වෙන්න පුළුවන්. ওই තුනම විකාර හැඟීම. අර මුල කොටස දුන්නා කියන එක මහා ආඩම්බරයක්. අග්‍ර කොටස මුල් කොටස දුන්නා කියලා හිතාගන්න එකත් විකාරයක්. ඒකත් ඒ වගේම අවිද්‍යාත්මක සංස්කාරයක් තමයි. එතකොට පේනවා ආහාරයක තිබිය යුතු මූලික දේ සතර මහා භූත, පඨවි ආපෝ වායෝ තේජෝ. ඒ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ ශාරීරික පැවැත්මට. ඉතින් එහෙම ටිකක් තමයි ඔය ලැබෙන්නේ. ඉතින් ඒක දෙන පුද්ගලයා දෙන ඒව අදාළ නැහැ. එතන සතර මහා භූත තියෙනවා නම් එච්චරයි. එතකොට මම ඔය නිදර්ශනයෙන් කිව්වේ මොකද? අධ්‍යාත්මිකව දියුණු වුණාම කෙනෙකුට මේ ලෞකික ප්‍රශ්න ඊටාම සරල වෙනවා. දැන් බලන්න ඇඳුම අධ්‍යාත්මිකව නොදියුණු මිනිස්සෙකුට ඇඳුම් අඳින්න ගියාම මොන තරම් ඒ සඳහා වියපැහැදම් කරන්න විවිධ විලාසිතාවන් වලට විවිධ අවස්ථාවන් වලට කොච්චර ඇඳුම් ඕනද? නමුත් අපේ ආධ්‍යාත්මික දියුණු සමාජයේ සංඝ සමාජයේ තනි ඇඳුමක් තනි වර්ණයක් සහිත තනි ඇඳුමක් හඳුන්වා දෙලා දෙයි. ඕන තැනකට ඕක අඳින්න පුළුවන්. එකම ඇඳුම තමයි කොතෙන්ටත් අඳින්නේ. ඉතින් හරිම සරල වෙනවා. මේ ජීවිතේ හරිම සරල වෙනවා. ඉතින් ඔය තමයි අධ්‍යාත්මික දියුණුවේ ප්‍රතිඵලය. මොකද ඒව පිළිබඳව දැක්ම වෙනස් වෙලා තියෙනවා. අවබෝධ කරගෙන තියෙනවා. මේක මොකද්ද? ඒ අනුව දැක්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොම දෙයක් අපි මේ කතා කරන අධ්‍යාත්මික දියුණුව ඒ සඳහා මඟ පෙන්වීමක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් අපිත් මේ උන්වහන්සේගේ දේශනා තමයි මේ සාකච්ඡා මාලාවේදී අපි ඉදිරියට අරන් තියෙන්නේ. හොඳයි.
අපි ඔය කෙටි පෙරවදනක් අපේ ධර්ම සාකච්ඡා පිළිවෙත ඉදිරිපත් කළේ. දැන් අපි මේ මාතෘකා කරගෙන තියෙන සූත්‍රයට අවධානය යොමු කරමු. අපි මාතෘකා කරගෙන තියෙන්නේ මහා ශුන්්‍යත සූත්‍රය. ඒක ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ තුන්වෙනි වර්ගයේ වෙන ශුන්්‍යත සූත්‍රය. ශුන්්‍යත වර්ගයේ දෙවැනි සූත්‍රය මහා ශුන්්‍යත සූත්‍රය. එහි මුලින් අපි සාකච්ඡා දෙකක් මේ පිළිබඳව කළා. මේ සූත්‍රයේ පදනම් කරගෙන අද අපි කරන්නේ මේ සූත්‍රයේ මැසුරෙන් කරන තුන්වෙනි ධර්ම සාකච්ඡාව. එතකොට මෙහි මහා ශුන්්‍යත දේශනාව සිද්ධ කිරීමට හේතු වෙන පසුබිම් කතාව අපි කලින් කතා කළා. ඒකට අපි නිදානය කියලා කියන්නේ. සූත්‍ර නිදානය. ඉතින් බුදුරජාන් වහන්සේ කපිලවස්තුවේ කියන්නේ ඉතින් උන්වහන්සේගේ නිජ භූමිය උපංගම. එහි නිග්‍රෝධාරාමේ ඉන්න අවස්ථාවක හවස විවේකයේ දිවා විහරණය සඳහා වෙනත් ශාක්‍යයෙක්ගේ ආරාමයකට ගියා. කාලකේමක කියන එයාගේ ආරාමයට ගියා. ඉතින් එතන ගොඩාක් දෙනකොට සේනාසන පනවලා තියෙන බව දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ එතන දිවා විහරණය කරලා ඒ ආසන්නයේ තවත් ආරාමයක් තිබුණා. ගට කියන ශාක්‍යයාගේ ආරාමය. ඉතින් එතෙන්ට යනකොට දැක්ක මේ ආනන්ද හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයකට එකතු වෙලා චීවර කර්මය කරන. සිවුරු සකස් කිරීමනේ චීවර කර්මය කියන්නේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කිසියම් ධර්ම කොටාශයක් දේශනා කළා. ඒ ධර්ම කොටාශය තමයි මේ මහා ශුන්්‍යත සූත්‍රය ඇතුළත් වෙන්නේ. ඉතින් එහිදී මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණේ තමයි අනකෝ ආනන්ද වික්ඛු සෝබති සංගනිකාරාමෝ සංගනිකාරතෝ සංගනිකාරාමතං අනුයුක්තෝ ගනාරාමෝ ගනරතෝ ඝන සම්මුදිතෝ කියලා. ආනන්ද මේ සංඝ බික්කු පැවිදි අය මෙහිම මේ විශාල පිරිස් වශයෙන් එකතු වෙලා මේ වගේ ලෞකික වැඩ කිරීම නොබිනා වැඩක් නසෝබති ගැලපෙන්නේ යෝග්‍ය නැහැ. ඒකට හේතුවක් කියනවා. මෙහිම එකතු වෙලා කටයුතු කරනකොට යන්තං නෙක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම්පසුඛං සම්බෝධ සුඛං තස්ස සුඛස්ස නිකාමලාභී භවිෂ්‍යති අකිච්චලාභී අකසිරලාභී නේතන්ටානං විජ්ජති කියලා. එවැනි අප්‍රසාදයේ ඵල කිරීමට හේතුවත් උන්වහන්සේම දේශනා කරනවා. මේ වැඩේ ගැලපෙන්නේ විශාල පිරිස් එකතු කරගෙන කරන මේ වැඩේ. එතකොට මේ ශාසනික පරමාර්ථය වන මේ සැපය විඳින්න බැරි වෙනවා. සතර ආකාරයේ සැපය මෙතන දක්වන නෙක්ඛම්ම සුඛ, පවිවේක සුඛ, උපසම සුඛ, සම්බෝධ සුඛ කියලා. මේ තමයි මේ අධ්‍යාත්මිකව අපි විඳින සුඛ සැප. ආර්ය සැප කියලා අපි මේවට හඳුන්වන්න පුළුවන්. තස්ස සුඛස්ස නිකාමලාභී භවිෂ්‍යති අකිච්චලාභී අකසිරලාභී නේතන්ටානං විජ්ජති. නිකාම කියන්නේ නිකම්ම කියලා අපි කිව්වේ නිකම්ම පහසුවෙන් කියන අදහස. අකිච්ච කියන්නේත් ඒකයි. කිච්ච කියන්නේ ගොඩක් උත්සාහයෙන් ප්‍රයත්නයෙන් විශේෂ විදිහකට යෙදිලා කියන එකයි. එහෙම නොයේදී. අකසිර කියන්නේත් ඒකයි. කසිර කියන්නේ තම අමාරුවෙන් කියන එක. අකසිර කියන්නේ ඊට පහසුවෙන් ලබා ගන්න බැරි වෙනවා. නේතන්ටානං විජ්ජති. නේතන්ටානං විජ්ජති. ලබන්න බැරි වෙනවා. මොකද මේ අපි කලින් සාකච්ඡාවලදීත් කතා කරා පිරිස එකතු වෙනවා විවිධ අරමුණු වලට. සමහරට ඒවා ලෞකික අරමුණු වෙන්නත් පුළුවන්, ආධ්‍යාත්මික අරමුණු වලට වෙන්නත් පුළුවන්. දැන් මෙතන ආධ්‍යාත්මික අරමුණකට එකතු වෙලා නෙමෙයි චීවර කර්මය කියන්නේ. ඉතින් මේ පැවැත්මට උවමනා කරන දෙයක්. ඇඳුම්නේ. ඇඳුම් සකස් කරගන්න. ඇඟලුම් සකස් කිරීමේ වැඩේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ විශාල පිරිසක් එකතු කරගෙන චීවර කර්මය කිරීම හරියට නිකන් බුදුහාඳුරන්ට පේන්නේ නැති ඇඟලුම් කම්හලක් දාලා වගේ රෙදි ගෙනල්ලා කපනවා, මහනවා, පඳු පොවනවා. ඒක වැඩ. ලෞකික වැඩකට ඉතින් එකතු වෙලා තියෙන්නේ. මේ පැවැත්මට අවශ්‍ය කරන වැඩකට. එහෙම දෙයක් වුණත් මෙහෙම එකතු වෙලා මේ පන්සල් දෙකක්ම දාගෙන එකක ආසන පනවගෙන එතන පිරිස ඉන්න අනිත් පන්සලේ මේ අනිත් වැඩ. ඉතින් ඒකට බුදුහාමුදුරෝ
අකමැත්ත අප්‍රසාදේ පළ කරලා එතෙන්දී දේශනා කර විශේෂ ධර්ම කොටාසය තමයි අපි දැන් මේ සාකච්ඡා කරගෙන යන්නේ. මෙතන මූලික වශයෙන් ඉදිරිපත් කර මේ සැප හතර, නික්කම්ම සුඛ, පවිවේක සුඛ, උපසම සුඛ, සම්බෝධ සුඛ වශයෙන් දක්වලා තියෙන මේ සැප හතර පළමුවෙන් අපි අවධානය යොමු කළේ ඒ හතරට. ඉතින් මේන් අපි තුනක් සාකච්ඡාවට ගත්තා. නික්කම්ම සුඛ, පවිවේක සුඛ, උපසම සුඛ. අද අපි අවධානයට යොමු කරන්නේ මේ සම්බෝධ සුඛ කියන මේ සැපය. මුල් තුන කෙටියෙන් මතක් කරොත් නික්කම්ම කියන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියා වලින් පුළුවන් තරම් දුරස් වීම, ඈත් වීම, පැහැර වීම, අයින් වීම. ඒකට නික්කම්ම කියනවා. හැබැයි ඒක අවබෝධයෙන් කරන වැඩක්. නිකම් බලයෙන්, බලහත්කාරයෙන්, එහෙම නැත්නම් වෙන කාටවත් බයෙන් එහෙම කරන වැඩක් නෙවෙයි නික්කම්මේ, නෛෂ්ක්‍රම්‍ය. ඒක කරන්නේ නික්කම්මේ ආනිසංස දැනගෙන කරන වැඩක්. ඒකයි. කාම කියන්නේ අපි කිව්ව පෞද්ගලික කැමැත්ත. පුද්ගලයාගේ පෞද්ගලික කැමැත්ත. හුඟක්ම මනුස්ස ජීවිතේ හැම සත්වයාගේම වගේ ජීවිතේ එහෙමයි. නිකන් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ, යොමු වෙලා තියෙන්නේ, ඉලක්කගත වෙලා තියෙන්නේ පෞද්ගලික කැමැත්තට, කාමයට. ඉතින් ඒක පුළුවන් තරම් ඈත් කළා අර සාමූහික ඉලක්ක තියාගෙන, පොදු ඉලක්ක තියාගෙන වැඩ කිරීම තුළ විශාල සුඛයක්, පහසුවක් ලැබෙන බව අපි විස්තර වශයෙන් කතා කළා. ඊළඟට දෙවෙනි කාරණෙත් අපි කතා කළා පවිවේක. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන තුනේ එකතුවෙන් එන විවේකය පවිවේක කියලා අපි ඒක තේරුම් කරගත්තා. ඉතින් ඒක එන්නේ අර නික්කම්මයෙන් තමයි පවිවේකය එන්නේ. නෛෂ්කම්මයට ගියාම විවේකය එනවා පුද්ගලයාට. ඒක විශාල මේ ආර්ය විවේකයේ අතරේ පවිවේක සුඛයත් තාම උසස් එකක්. තුන්වෙනි එකත් අපි කතා කළා උපසම. උපසම නැත්නම් උපසම. මේකට සිංහල පරිවර්තනය අපි ගත්ත සංසිඳීම කියලා. ඒකත් අපි පියවර දෙකකින් කතා කළා. සමතයෙන් වෙන උපසමයයි විදර්ශනාවෙන් වෙන උපසමයයි. ඇත්තටම සමතයෙන් වෙන දේ උපසම හැටියට සලකන්නේ නැහැ. විදර්ශනාවෙන් සිද්ධ වෙන දේ තමයි උපසම හැටියට සලකන්නේ. මේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමයි. අවබෝධ කර ගැනීමෙන් අපේ මේ ක්ලේශ ධර්ම සංසිඳිලා යනවා. ඒක තමයි උපසම. එතන විශාල සුවයක් තියෙනවා. එතකොට මේ කායික, මානසික වශයෙන් විඳින පහසුව, සහනය තමයි මේ සුඛං කියලා මේ සඳහන් කරන්නේ. ඒක විවිධ පැති වලින් පෙන්වලා දීමක් බුදුරජාණන් වහන්සේ මෙතන කරා. ඊළඟ කාරණේ, හතරවෙනි කාරණේ හැටියට දක්වලා තියෙන්නේ සම්බෝධ සුඛං. සම්බෝධ සුඛං. එතකොට සම්බෝධ කිව්වම එතන ගක්ම අදහස් වෙන්නේ අවබෝධය. අවබෝධය. පුද්ගලයාට අවශ්‍ය කරනවා මේ ජීවිතේ අපි ගත කරනකොට අවබෝධය කියන කාරණේ. අවබෝධ වීම අවශ්‍ය කරනවා යම. තේරුම් ගැනීම, වටහා ගැනීම කියන එක. එතකොට බෝධ, බෝධි, බුද්ධ, බුදු මේ වචන වලින් කියවෙන්නේ පුද්ගලයාගේ අවබෝධය ගැන. පුද්ගලයෙක් ගැන නෙමෙයි. බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. අවබෝධයට ඒක එක්තරා ගුණයක්. පුද්ගලයා විසින් පුද්ගලයා තුල ඇති කරගන්නා වූ ගුණයකට බුද්ධ කියන්නේ. අවබෝධ, අවබෝධය. එතකොට ඒක සම්බුද්ධ, සම්මා සම්බුද්ධ, සම්බෝධ වශයෙන් දක්වලා තියෙනවා. එතකොට අවබෝධයේ කියන වචනයට ඉදිරියෙන් සම්මා කියන වචනේ යොදනවා අපේ. මොකද අවබෝධයේ තියෙන්න පුළුවන් යමක් වැටහෙනවා වෙන්න පුළුවන්, තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක වැරදි වැටහීමක්, වැරදි තේරුම් ගැනීමක්, වැරදි අවබෝධයක් වෙන්නත් පුළුවන්. එහෙම තත්වයක් වුණොත් ඒක සම්බෝධ හැටියට සලකන්නේ නැහැ. සම්බෝධයක් හැටියට සලකන්නේ නැහැ. ඒක
බෝධයක් තමයි. යම්කිසි කරුණක් වැටහිලා තේරිලා අවබෝධ වෙලා තියෙන්නේ. ඒක ඇත්ත. ඒ වුණත් ඒක සම්බෝධයක්, සම්බුද්ධ බවක්, සම්මා අවබෝධයක් නෙමෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ බුද්ධෝ කියනවටත් වඩා සම්මා සම්බුද්ධෝ කියලා. බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ හඳුන්වලා තියෙන තැන ඔය නව ගුණය කියන තැන සඳහන් කරලා තියෙන්නේ සම්බුද්ධෝ කියලා. සම්මා කියන වචනේත් දාලා සම්මා සම්බුද්ධෝ. නිවැරදි අවබෝධය, හරි අවබෝධය ලැබූ හරි අවබෝධය, නිවැරදි අවබෝධය ඇති කියලා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. කොහොමනේ හඳුන්වලා තියෙන්නේ? විතරාගෝ විත දෝසෝ විත මොහෝ. මම හඳුන්වලා තියෙනවා තථාගතයන් වහන්සේ. එතකොට මේ සම්මා සම්බුද්ධ නැත්නම් සම්බෝධ කියන්නේ කුමක්ද? සරලව අපි පරිවර්තනය කරගන්න නිවැරදි අවබෝධය කියලා. හරි අවබෝධය, නිවැරදි අවබෝධය කියලා. මොකක්ද එතකොට හරි අවබෝධය, නිවැරදි අවබෝධය කියන්නේ? මේකට අපිට ධර්මානුකූලව දහම පැත්තට ගිහිල්ලා උත්තර සොයා ගන්න වෙනවා. එක පැත්තකින් සම්බෝධය, සම්බුද්ධ බව අපිට අර්ථකථනය කරන්න පුළුවන් මේ කුසලය අකුසලය කියන එක පිළිබඳව හරි අවබෝධය කියලා. ඒ වගේම අපිට කියන්න පුළුවන් දුකට හේතු වෙන ආකාරය, දුකෙන් මිදෙන ආකාරය අවබෝධ කර ගැනීම කියලා. ඔහොම ගිහිල්ලා අපිට ඊටාම පුළුල් උත්තරයක් මේකට ගන්න පුළුවන් චතුසත්‍යාවබෝධය කියලා. සම්බුද්ධ, සම්බෝධ කිව්වම එකෙන් අදහස් කරන්නේ චතුසත්‍යාවබෝධය. එතකොට චතුසත්‍ය කිව්වම යම් කිසි විෂයක් නෙවෙයි. විෂයගත දැනුම් වෙනම තියෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික කියන වගේ විෂය වලට අදාළ දැනුම වෙනම තියෙනවා. චතුසත්‍ය කියලා කියන්නේ විෂයගත දැනුමක් නෙවෙයි. හැම විෂයයටම පොදු දැනුමක්. පොදු දැනුම. දුක්ඛං අරිය සත්‍යං කිව්වම මේ දුක කියන එක වෙනම තියෙන එකක් නෙවෙයි. උදේකලාව වෙනම තියෙන දෙයක් නෙවෙයි. දුක කියන්නේ. ඒක හැම විශේෂයකටම අදාළව දුක කියන එක අවබෝධ කරගන්න. අපේ ජීවිතේ ප්‍රධාන අංශ 4ක් බුදුදහමේදී කතා වෙලා තියෙනවා, සාකච්ඡා වෙලා තියෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන සහ පාරිසරික කියන අංශ 4 ප්‍රධාන වශයෙන් කතා වෙලා තියෙන බුදුදහම. මේ හැම අංශයකටම අදාළව දුක්ඛ සත්‍ය. මොකද්ද දුක? ආර්ථික අංශයට අදාළ දුක මොකක්ද? සමාජ සම්බන්ධතාවලට අදාළ දුක මොකක්ද? දේශපාලනයට අදාළ දුක මොකක්ද? පරිසරයට අදාළ දුක මොකක්ද? ඕවා තමයි. වෙන දෙයක් නෙමෙයි. මේ විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම ප්‍රධාන වශයෙන්. ඔන්න සම්බුද්ධ ඒක ඊළඟට සමුදය. ඒ දුෂ්කරතාවයේ, ඒ ගැටලුව, ඒ ප්‍රශ්නේ, ඒ අවුල, ඒ පීඩාව ඇති වෙන හේතුව කුමක්ද? හේතුව ඊට අදාළ මූලය, මූලාශ්‍රය, හේතුව දැකීම. ඒක දැකීම. සමුදය, දුක්ඛ සමුදය. දුකට හේතුව ආර්ථික, සමාජ, දේශපාලන, පාරිසරික කොයි පැත්තේ හරි දුකට හේතුව. ඒ ඔයයි තියෙන්නේ බොහෝ වෙලාවට අපි ඔය හැම ක්ෂේත්‍රයකටම අදාළව යන්නේ අවිද්‍යාව, තණ්හා වගේ දේවල් තමයි. දුකට හේතුව හැටියට අපි බලපුවම පේන්නේ. කොයි ක්ෂේත්‍රයට අදාළ වුණා අවිද්‍යාව, තණ්හා තමයි හේතුව හැටියට අපිට පේන්න තියෙන්නේ. එතකොට අන්නේ හේතුව දුක්ඛ සමුදය අවබෝධ කර ගැනීම කවර අංශයට, කවර විශේෂයකට, කවර ක්ෂේත්‍රයකට අදාළව වුවද පැන නගින දුකට හේතුව අවබෝධ කරගන්න. ඊළඟට දුක්ඛ නිරෝධං, එයින් මිදීම, ඒ ගැටලුව ඉක්මවා යෑම කියන தত্ত্বය අවබෝධ කර ගැනීම. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. 4 වෙනුව
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. කොහොමද මේ දුකින් මිදීමේ වැඩපිළිවෙල? ඊට අදාළ ක්‍රියාකාරකම් මොනවද? කමඨහන් මොනවද? ඔය පටිපදාවේ නිතරම තියෙන්නේ කමඨහන්, කර්මස්ථාන, ක්‍රියාකාරකම්, කළ යුතු දේ. ඊට අදාළව කළ යුත්තේ මොකද්ද කියලා අන්න ඒක අවබෝධ කර ගැනීම. ওই විදිහට කවර විෂයකට කවර ශේස්ත්‍රයකට අදාළව වුවද චතුසත්‍යාව බෝධය සම්බුද්ධ සම්බෝධ සම්බෝධි බුද්ධ බුදු කියලා කියන්නේ. ඒකට අපිට දැන් තේරෙන්න ඕන බුදු වෙනවා කියලා කියන්නේ මොකද්ද? බුදු වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායික මතයේ බුදු වෙනවා කිව්වම ඒකට දීලා තියෙන කතන්දරයක් නෙති. සම්බුද්ධත්වයටපත් වෙනවා බුදු වෙනවා කිව්වම සම්ප්‍රදායිකව තියෙන එකන් එක්තරා කතන්දරයක්, කතාවක්. මෙහිම බෝධිසත් පෙරම් පුරාගෙන ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා එක වෙලාවක මේ විදිහේ බුදු වුණා කියලා. අහවල් තැනදී අහවල් දවසේ අහවල් වෙලාවේ මාර පරාජය කරලා බුදු වුණා කියලා ඔහොමනේ කියන්නේ. මේක එක වෙලාවක එක මොහොතකදී වුණා කියලා වගේනේ අදහස තියෙන්නේ. ක්ෂණිකව. මේ බුද්ධත්වයේ එහෙම එක මොහොතක එක වෙලාවක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක ඊට අදාළ දැනුම වර්ධනය වෙන්න බෝධි ඥානය වැඩෙන්න බුද්ධ ඥාන, අවබෝධ ඥාන, අවබෝධයේ පිණිස උපකාරී වෙන ඥාන වලට අපි බෝධි ඥාන කියලා කියන්නේ. බුද්ධ ඥාන වැඩෙන්න තමයි බුද්ධත්වය ක්‍රමයෙන් ඇති වෙන්නේ. දැන් ওই බෝධි ඥාන කියන තැන්වල ප්‍රධාන වශයෙන් කියවෙන්නේ ওই ඥාන හතර. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ඔය හතර තමයි බෝධි ඥානවල ප්‍රධාන වෙන්නේ. ඉතින් ඔය හතර ඇතුලේ තමයි තවත් ඥාන සම්භාරයක්. දැන් ඔය පස්සේ කාලේ වෙනකොට තෙසැත්තෑ ඥානයක් ගැන කියන්නේ. පටිසම්භිදා මග්ගේ වගේ ඔය ප්‍රකරණ ග්‍රන්ථයක්, විවරණ ග්‍රන්ථයක් කියවලා බැලුවොත් ඔය කුද්දක නිකායේ තියෙන පටිසම්භිදා මග්ග කියලා එක. ඉතින් ඒකේ ඔය සිව්සස් ඥානය ඇතුලේ ඒවට අදාළව තව ගොඩාක් ඥාන දක්වලා තියෙනවා. බුද්ධ ඥානය ඔක්කොම. සෝතාවදානේ සුතමය ඥානං කියලා පටන් ගන්නෙ. ඉතින් ওই විදිහට. නමුත් ඒ ඔක්කොම ඥාන මේ ඥාන හතරට ඇතුළත්. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. එතකොට ඒ විදිහේ ඥාන වර්ධනය කර ගැනීමෙන්, ඥාන ඇති කර ගැනීමෙන් තමයි මේ බුද්ධත්වය ඇති වෙන්නේ. අවබෝධ తত্ত্বය, ඒ ගුණය ඇති වෙන්නේ. අපි කරන්නේ එතකොට අපි කල යුත්තේ මේ ඥාන වර්ධනය කර ගැනීම. ඒකයි. මම මේ අතිරේක කාරණයක් මෙතෙන්ද කියන්න ඕන. වර්තමාන සමාජයේ බෞද්ධ කියලා අපි හඳුන්වන සමාජයේ ඇතැම් අය ඥාන වර්ධනය කර ගැනීම පැත්තක තියලා ඥාන පූජා කරන්න පටන් ගෙන තියෙනවා. ඒ කියන්නේ මේ තිසැත්තේ ඥාන පූජා. ඉතින් ඒ වයින් කවදාවත් බුද්ධත්වයේ ලැබෙන්නේ නැහැ. බුද්ධ වෙන්නේ නැහැ. අවබෝධ ඥානෙ, සම්බෝධ සුඛය ලැබෙන්නේ කවදාවත්. සම්පූර්ණ පාර වරද්දගෙන තියෙන්නේ. ඉතින් ඒව කරනවා. ඒ තමයි මේ මග වරද්දා ගැනීම. ඒක බුදු වෙන්න කෙනෙක් සම්බෝධ තත්වයටපත් වෙන්න, සම්බුද්ධ වෙන්න ඊට අදාළ බෝධි ඥාන වඩන්න ඕන. බෝධි ඥාන වඩන්න ඕන. ඉතින් වඩන්න අපිට මේ අවබෝධය ඇති වෙනවා. දැන් අපි නිදර්ශන වශයෙන් ඔය විදර්ශනා ඥානවලදී අපි නිතරම කතා කරන ප්‍රධාන කාරණා පහක්. අනිච්චතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්චසමුප්පන්නතා කියලා. දැන් ඔය තා කියන එකෙන් අදහස් කරන්නේ තාව ස්වභාවය කියන එකයි පාලි භාෂාව. අනිච්චතා කිව්වම අනිච්ච ස්වභාවය. එතකොට අන්න ඒක අවබෝධ කර ගැනීම ඥානං. එතකොට ඒක අවබෝධ කරගත්ත කෙනා ඔන්න බුද්ධ වෙනවා. නේ? අනත්තතාව
අවබෝධ කරගන්න. අනත්තතාව ධර්මතාවයක්, අනිත්‍යතාව ධර්මතාවක්. මේ ධර්මතාව අවබෝධ කරගන්න. ඊළඟ විපරිණාමතාව එකක් ධර්මතාවක්, ඒක අවබෝධ කරගන්න. සමුදය වයතා ඒකක් ධර්මතාවක්. මේ ඔක්කොම සබහා දහමට අයිති දේවල් අවබෝධ කරගන්න. ඊළඟට හේතු ප්‍රත්‍යතාව පටිච්ච සමුප්පන්නතා කියලා අපි ඔකට කියනවා. මේ ධර්මතාව එකක් ධර්මතාවක් සබහා දහමට අයිති දෙයක්. ඒකත් අපි අවබෝධ කරගන්න. දැන් බලන්න මේවා අවබෝධ කරගන්න මේවට අපි ඥාන කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අපිට අවබෝධය ඇති වෙනවා. මොකක් ගැනද? මේ සබහා දහම ගැන, මේ ස්වභාවය ගැන. ඒ ස්වභාවයට අයිති, මිනිස්යත් අයිති, සතා සීපාවත් අයිති, ගහකොළත් අයිති, ඉරහඳ තාරකා අයිති, කාලගුණ දේශගුණ අයිති. මේ සියල්ලමනේ සබහා දහම කියන්නේ. සබහා දහම කිව්වම සමහරු මිනිස්සු අතහැරලා මේ සබහා දහම කිව්වම හුඟ දෙනෙක් හිතන්නේ මේ ගස් කොළන් ටික, මේ මහ පොළව, ගංගා ඇලදොල ඌව සබහා දහම කියලා. හුඟක් අය නිකන් එහෙම කිව්වම හැංගීම ඇති කරගන්නේ නැහැ. සියලුම සත්වයන් ඇතුළත් සබහා දහමට. සබහා දහමේ නිර්මාණයක් සියලු සත්වයෝ. එතකොට අපිට අවබෝධ වෙනවා මේ සබහා දහමේ ස්වභාවය. ස්වභාවය අවබෝධ වෙනවා. මොන සම්බෝධය? නිකම්ම නෙමෙයි ඒවයි තියෙන හැබෑ ලක්ෂණ, හැබෑ ගති, හැබෑ ගුණ. මිනිසෙක් ගත්තා මිනිසෙක්ගේ ස්වභාවය. ස්වභාවික తත්වය නම් මිනිසෙක්ගේ මේ අසුතව පුතුජන ගතිය තමයි මිනිසෙක්ගේ ස්වභාවික తත්වය. නැචරල්. අපි හිතන්නේ ඒක අස්වාභාවික තත්ත්වයක් කියලා. අසුතව පුතුජන ගතිය අස්වාභාවිකයි කියලා අපි හිතන්නේ. නෑ, ඒක ස්වභාවික තත්ත්වය. ස්වභාවයෙන්ම මිනිස්සෙක්ගේ තියෙන එහෙම උපන් සත්වයාගේ තියෙන මේ අසුතව පුතුජන ගතිය තියෙන්නේ. ඉතින් අසුතව පුතුජන විස්තර කරන්නේ අරියානං අදස්සාවි අරිය ධම්මස්සා කෝවිදෝ අරිය ධම්මේ අවිනීත. සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්සා කෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. ඕක තමයි නැචරල්. නේචර් එක ස්වභාවය. ඉතින් ඕක තේරුම් ගත්තොත් හරි. තේරුම් නොගත්ත එක්කෙනා ඔය අසුතව පුතුජන ගතියත් එක්ක ගැටෙනවා. ඇලෙනවා. මුලා වෙනවා ඒකට. නේ? හුඟක් අසුතව පුතුජන ගතිය එක්ක හුඟක් අය ගැටෙනවා. ඊළඟට අසුතව පුතුජනගේ ලක්ෂණයක සමහරව ඇලෙනවා. ඒ ගති ලක්ෂණ වලට මුලා වෙනවා. මම මේ කතා කරන්නේ සත්වයාගේ පැත්තෙන්. සත්වයාගේ පැත්තේ. හැබැයි අසුතව පුතුජනගේ ස්වභාවය අවබෝධ කරගත්තම අපිට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ අසුතව පුතුජනගේ හැටි. ඉතින් දැන් මේක ඔන්න දැන් අපේ ජීවිතේ පැත්තට ගෙනියන්න ඕන. අපිත් අසුතව පුතුජනලා හැටියට කාලයක් හිටියා. නේද? දැන් අපි ළඟ අපිත් එක්ක එකට ජීවත් වෙන අය තාමත් අසුතව පුතුජනලා ඇති හුඟක්. ඒගොල්ලෝ තමයි ලෝකේ බහුතරය. ඡන්දයක් තිබ්බොත් අනිවාර්යෙන් දිනන්නේ අසුතව පුතුජනලා. සේකල පරාද වෙනවා. අසේකල කොහොමටත් පරාද වෙනවා. හරිම චුට්ටයි නේ. ඉතින් ලෝකේ යන්නේ එතකොට මේ හැම තනතුරකම වගකීමකම හැම දෙයකම බහුතරයක් ඉන්නේ අසුතව පුතුජන. ඇයි? ඒගොල්ලෝනේ දිනන්නේ, ඒගොල්ලෝනේ බහුතරය. ඒ අසුතව පුතුජන මතනේ ඉතින් රජ වෙන්නේ. නේ? ඕක තේරෙන්නේ සමහර අය. ඕක තේරෙන්නේ ඕක තමයි ස්වභාවය, ඕක තමයි නේචර් එක. සාතිශය බහුතරය අසුතව පුතුජනලා කවදාද? ඒ අතරින් ඊටාම සුළු පිරිසක්. අප්පකාතේ මනුස්සයේසු ඒ ජනා පාරගාමිනෝ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අප්පකා කියන්නේ අල්පයි ස්වල්පයි චුට්ටයි පොඩ්ඩයි ටිකයි නිංගිත්තයි කියන එක. කවුද? ඒ ජනා පාරගාමිනවා. මේ සීක අසීක බවටපත් වෙන අය හරිම අඩුයි. ඒකයි. ඉතින් අපි ජීවත් වෙන්නේ, අපි වැඩ කරන්නේ, ගනුදෙනු කරන්නේ, දුක සැප බෙදාගන්නේ, උදව් උපකාර ගන්නේ, සහාය වෙන්නේ සාතිශය බහුතරයක් අසුතව පුතුජනලත් එක්ක. අන්නේ අවබෝධය තුල හැමතිස්සෙම ඉන්න ඕන. ඒක තමයි අපි බුදු වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒක. අපි බුදු වෙලා ඉන්නවා කියලා කියන්නේ මේ රැස් විහිදෙනව නෙමෙයි.
අපි මේ ගැඹුරු අවබෝධයේ තුල ඉන්නෝ හැමතිස්සෙම. අවබෝධ කරන් ඉන්නේ. අපි ජීවත් වෙන්නේ, අපි වැඩ කටයුතු කරන්නේ මෙන්න මේ සාතිශය බහුතරයක් අසුතවා පුතුජනලත් එක්ක. ඒගොල්ලන්ගේ ආකල්ප, විකල්ප, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළවල, ඒගොල්ලන්ගේ ක්‍රියාදාමයන් තුල තමයි මේ අපි කටයුතු කරන්නේ කියලා. ඉතින් මේ අවබෝධය තුල ඇත්තටම අපි කටයුතු කරන්න ඕන, අපි ඉන්න ඕන. එතකොට තමයි අපි බුද්ධ වෙන්නේ, සම්බෝධ වෙන්නේ. ඉතින් එතකොට අර ප්‍රධාන ගැටලුව තේරෙනෝනේ, දුක්ඛ සත්‍යය තේරෙනවා. එතකොටම අපිට තේරෙන මේ දුක මොකද මේ? ඇයි මේ දුක? මේ දුෂ්කරතා, මේ කායික මානසික දුෂ්කරතාව කොහොමද මේ පැනනගේ? මෙන්න මේ අසුතව පුතුජන භාවය නිසා. දුකයි දුකට හේතුවයි අපූර්වට තේරෙනවා. මේ හැම ක්ෂේත්‍රයකම වැඩ කරන්නේ සාතිශය බහුතරයක් අසුතව පුතුජනලා. ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික හැම තැනක අපිත් එක්ක මේ පෞල් ජීවිත ගත කරන්නේ, අපේ අඹ දරුවෝ හැටියට ඉන්නේ, දූ දරුවන් හැටියට ඉන්නේ, අම්මා තාත්තා විදියට ඉන්නේ, ඥාතිය මිත්‍රය හැටියට ඉන්නේ, ආයතන ප්‍රධානිය හැටියට ඉන්නේ, තමන්ගේ ආයතනේ පහළ සේවකයෝ හැටියට ඉන්නේ, අපිට සේවා සපයන්නන් හැටියට ඉන්නේ. කවුද මේ? සාතිශය බහුතරයක් අසුතව පුතුජන. ඔය අවබෝධය අපිට තියෙනවා. එතකොට අපි හොඳ දැක්මක ඉන්නවා, හරි දැක්මක ඉන්නවා. ඒකයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ අපි කතා කරන්නේ අද මේ සම්බෝධ සුඛ කියන தত্ত্বය. ඇත්තටම ඔය අවබෝධ වුණාම ඒ ලොකු සහනයක් එනවා. දැන් මම ඔය කියපු කාරණේම තවදුරටත් මම ඩිංගක් ඉස්සරහට ගත්තොත් මේ සාතිශය බහුතරයක් අසුතවා පුතුජනලා කියන මේ කාරණේ ගත්තොත් මේක අපි අවබෝධ නොවි ඉන්නකොට අපි හරියට අසහනෙන් ඉන්නේ, අතෘප්තියෙන් ඉන්නේ. ඇයි? මේගොල්ලන්ගේ වැඩ කලාව නිසා. අසුතව පුතුජනලගේ වැඩ කලාව වෙනස්නේ. ඒ අසුතව පුතුජන මානසිකත්වයට අනුවනේ ඒගොල්ලෝ හිතන්නෙත් එහෙමයි, වැඩ කරන්නෙත් එහෙමයි, ගනුදෙනු කරන්නේ එහෙමයි, ඔක්කොම එහෙමයි. ඒවයි හරියට පරස්පර. බොරු, කේලම්, පරුස වචන, හිස් වචන, ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි වලින් පිරීලා තියෙන්නේ ඒ ජීවිතේ. ඉතින් ඒක ඇත්තනේ. ඒක යථා ස්වභාවය. ඒක අපේ අසුතව පුතුජනගේ ස්වභාවය හැටියට තේරුම් ගත්තොත් අපිට ගැටලුවක් නෑ. තේරුම් නොගත්තොත් අපි ඕකත් එක්ක ගැටෙනවා. ඉතින් සමහරවිට අපි කැමති විදිහ නෙවෙයි අනිත් එක්කෙනා වැඩ කරන්නේ. හරි පරස්පරයි. ඒකයි. ඉතින් ওই විදිහට අපිට මේ අවබෝධය, සම්බෝධ ඇති වෙන්න විශාල සහනයක් වෙනවා. ඒකයි. දැන් තව මේකට අදාළ අවබෝධයන් වලට අපි යමු වුණොත් සත්ව ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගත්තම අපිට මේ සත්වයක ජීවත් වෙන්න, ගනුදෙනු කරන්න, වැඩ කරන්න පහසුයි. මනුසත්වය මේන් ප්‍රධානයි. අපි වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ මනුස්සයත් සමග, මනුසත්වය සමග. ඉතින් මනුසත්වයේ ස්වභාවය තේරුම් ගත්තම අපිට ලේසි පහසුවක් වෙනවා, එතන සුඛයක් වෙනවා. මනුසත්වයේ ඇරුණකොට තවත් සත්වයේ ඉන්න මේ විශ්වයේ, අපේ පරිසරයේ වටපිටාවේ. ඉතින් ඒගොල්ලෝ ගැනත් අපිට හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් ඒගොල්ලන්ගේ චර්යා රටා. එහෙම නැතුව මේ ඒගොල්ලන්ගේ මේ කායික විද්‍යාත්මක පැති අරවම ඒවා අපිට වැඩක් නැහැ. ඒවා අවශ්‍ය නැහැ. සත්ත්ව විද්‍යාවේදී වගේ දේවල් නම් ඔබ හදාරනවා. ඒකද මේනම දෙයක්. නමුත් මේ නිවන් මාගේ අපි මේ කතා කරන්නේ නිවන් මාගනේ. මේකෙදී අපිට එහෙම දේවල් අවශ්‍ය නැහැ. සත්ත්ව චර්යා තේරුම් අරන් හිටියම අපිට ඇති. තේරුම් ගත්තම අපිට ඒගොල්ලොත් එක්ක ගැටුම් නැහැ. දැන් සමහර අයට මේ සතුන් එක්ක හරියට ගැටුම්. සතෙක් දකින්න බෑ, ඒගොල්ලෝ ළඟට එන්න බෑ නේ. එහෙම ස්වභාවයක් තියෙනවා. සතුන්ගේ ස්වභාවය ඒගොල්ලොන්ට ආවේනික විදියට ඒගොල්ලෝ හැසිරෙනවා. කෑම හොයාගෙන යනවා. නිකම්ම ඇවිදිනවා සතුන්. කෑම හොයන්නෙත් නැතුව සාමාන්‍ය සතුන් ගොඩාක් ඇවිදිනවා.
ඉතින් ඇවිදීමට ඒගොල්ලන්ට සීමාමායින් නැහැ. අපි වැටකඩලු බැඳගෙන හිටියට සතුන්ට එහෙම වැටකඩලු සීමාමායින් නැහැ. ඒගොල්ලෝ ඇවිදගෙන යනකොට අපේ ඉඩමටත් එනවා. අනිත් ඉඩමටත් යනවා. පාරෙත් යනවා. කොහෙත් යනවා ඒගොල්ලෝ. අපි අධිවේගී මාර්ග හදලා දෙමුවට ඒගොල්ලන්ට ඒවා දාලා නැහැ. ඒගොල්ලෝ ඒක මැදිනුත් යනවා. නේ? අපි තමයි ඕවා සීමාමායින් වැටකොටු බැඳගෙන වෙන් කරගෙන කොහොම තියෙන්නේ. ඒකට අපි හිතනවා මේ සතුන් කරදරයක් මේගොල්ලොන්ගේ මේ හැසිරීම රටා නවත්තන්න ඕන මේක හරි වදයක්. ඕම හිතන. ඒක අපේ බුද්ධ නෙවෙයි එතන තියෙන්නේ. අනවබෝධය අවිද්‍යාව. ඉතින් අපි ඔය සම්බන්ධයෙන් දුක් විඳින පටන්. හැබැයි අර සත්වචර්යාව තේරුම් ගත්තොත් ඒගොල්ලන්ගේ සීතෙන් ඒගොල්ලන්ගේ චර්යා රටා ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් දල වශයෙන් අපිට නිකන් තේරෙනවා. එතකොට අපිට ඒක අනුගත වෙලා අනුහුරු වෙලා ඒක එයාගේ හැටි එයාගේ ස්වභාවය. ඉතින් අපිට යම් ප්‍රමාණයකට සත්ව හිංසා කරන්නේ නැතුව පීඩා කරන්නේ නැතුව ප්‍රාණඝාත කරන්නේ නැතුව යම් ප්‍රමාණයකට ඒව හසුරව ගන්නත් පුළුවන් අර අවබෝධයේ තියෙන කෙනාට. නැති කෙනා තමයි සත්ව හිංසාවට යන්නේ ප්‍රාණඝාත වලට යන්නේ. හසුරවා ගන්න ගියාම මිනිස්යන්ටත් හිංසා කරන්නේ පීඩා කරන්නේ ඝාතනය කරන්නේ ඒ හේතුව නිසා. හැබැයි අවබෝධ කරගත්ත කෙනාට මේක සෑහෙන පමණකට හසුරවා ගන්න පුළුවන්කම තියෙනවා. Tamanට තම හැසිරෙන්න පුළුවන් නේ ප්‍රධාන දේ. අය තමනුත් සත්වයෙක්නේ. මේ කතා කරන අපිත් සත්වයෝනේ, මනුසත්වයෝනේ. ඒක තියෙන. ඉතින් ඔය මනුස්ස චර්යා, සත්ව චර්යා, සත්ව ලෝකය කියලා ඔකට කියයි. ඔක අවබෝධ කර ගැනීම ලෝක විදු මේ බුදුරජාන් වහන්සේගේ එක ගුණයක් හැටියට උන්වහන්සේ දක්වලා තියෙන ලෝක විදු කියලා කියන්නේ විද් ධාතුවෙන් එන විද් විජානාති විද් අවබෝධ කර ගැනීම අර්ථයෙන් එන්නේ. එතකොට මේ ලෝක විදු කියන්නේ ඕනෝක. ඒක නිසා ඔය ලෝක විදු ගුණය විස්තර කරනකොට අටුවාවල සත්ත්ව ලෝක, සංකාර ලෝක, අවකාශ ලෝක කියලා බෙදලා මේ තුන් ලෝකය තතුසේ දැනගත් බැවින් අතම්බුලක්සේ දැනගත් බැවින් ලෝක විදු නම් වෙයි කියලා ඔහොම විග්‍රහයක් කරලා තියෙනවා. ඉතින් හරි ඒක සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒක නිසා ඉතින් ගැටලුවක් නෑ. මිනිස්සුත් එක්ක ගැටලු නෑ, සතුන් එක්ක ගැටලු නෑ. ඊට එහා ගිහිල්ලා ඔය අවිඥානික වටපිටාව ගහකොළ, මහ පොළොව, ඉරහඳ තාරකා, උවැසි සුළං, කාලගුණ, දේශගුණ මේවා. ඉතින් ඒවයි ස්වභාවයත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒවයිත් ඉතින් අර හැසිරීම, ඒවයි විසින් ඇති කරන යම් දේවල් සරලව තේරුම් ගන්න පුළුවන්. මිනිස්සුන්ට සංසුන් වුණොත් බැරි නෑ. එහෙම නැතුව මහා පරිේශනාගාර හදාගෙන විශ්ලේෂණය කරලා එහෙම තේරුම් ගැනීම නෙවෙයි. බුදුරජාන් වහන්සේගේ පරිේශන ඔය පරිේශනාගාර වල නෙවෙයිනේ. නිතරම පරිේශණයට 6යි පාවිච්චි කරන්නේ. ඇහැ කන නාසය දිවකය මන. ඔච්චරයි පරිේශන උපකරණ. ඔය 6න් තමයි බුදුරජාන් වහන්සේගේ සීල පරිේශන. බුදුනේ ඔය 6න් පරිේශන කළා. එහෙම නැතුව මේ විද්‍යාගාර හදාගෙන ලැබ් හදාගෙන අනුදක්න හදාගෙන ඒ වයින් පරිේශන කළා නේ. ඔය 6. මේ 6 ඇති. බුද්ධ වෙන්න අවබෝධ කරගන්න. ඉතින් මොන විදිහට අපිට මෙතෙන්දි තේරුම් කරගන්න පුළුවන්, පැහැදිලි කරගන්න පුළුවන් මේ සම්බෝධය, සම්බුද්ධත්වය කියන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන් ඔය සියල්ල හරහා අවබෝධ කරගන්නේ ඔය 4ක්. අපි ඒකට චතුසත්‍ය කියනවා. ඒක නිසා ඔය විස්තර කරද්දී දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං කියලා ඕකේ තාම හොඳට පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. එතකොට දැන් අපි බුද්ධ ශ්‍රාවක. දැන් අපි සාමාන්‍ය හඳුන්වන්නේ එහෙමනේ. තථාගත ශ්‍රාවක, බුද්ධ ශ්‍රාවක කියලාත් අපි හඳුන්වනවා. එතකොට අපිත් බුදු වෙන්න ඕනනේ. අපි සියලු දෙනාම බුදු වෙන්න ඕන. ඒ කියන්නේ මේ අවබෝධ ඥානය ලබා ගත යුතුයි කියන එකයි එකෙන් අදහස් කරන්නේ. ඉතින් අපි මේ කරන්නේ ඒක. හැම ශේත්‍රයකටම අදාළව කවර ශේත්‍රයකට අදාළ වූද දුක්ඛය පැන නගින විදිය, දුෂ්කරතාවය, ගැටලුව පැන නගින විදිය
අපි තේරුම් කරගන්න ඕන. සංසුන්ව බැලුවොත්, විවේකීව බැලුවොත්, සතිය පිහිටවල බැලුවොත්, විමසුම් නුවණ යොදලා බැලුවොත් අපිට ඕක තේරුම් ගන්න බැරි නෑ. දුෂ්කරතාවය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම ඒකට හේතුවත් දුක්ඛ සමුදය තේරුම් ගන්න බැරි නෑ. උත්සාහ කරන්න ඕනේ. ওই දෙක ප්‍රධාන වශයෙන්. ඊළඟට නිරෝධ, දුක්ඛ නිරෝධ. මේ දුකින් මිදීම කියන එක. මේ දුක්ඛ ස්වභාවය ඉක්මවා යෑම. අපි ඒව ගැන කතා කරලා තියෙනවා. චතුසත්‍ය ගැන දීර්ඝ සාකච්ඡා කරලා තියෙනවා. භාවනා කමඨහන් සාකච්ඡාවලදී මහා සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේ තුල ඒක. ඒවා ශ්‍රවණය කරන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. සියලුම දේශනා අන්තර්ජාලගත වෙලා තියෙන නිසා විවේකීව ඉඳගෙන දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ අවබෝධය නැති ඇත්තන්ට මම මේ කියන්නේ. මම හිතන්නේ උනාට මේ අපිත් එක්ක මේ ධම් සභාවේ ඉන්න බහුතරයකට මේ අවබෝධය තියෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ බෝධි ඥාන ඇති කරගන්න. බුද්ධ ඥාන ඇති කරගන්න. ප්‍රධාන වශයෙන් ඔය ඔච්චර ඥාන කිව්වත් වර්ගීකරණය කළා කිව්වත් අපි හොඳට තේරුම් කරගන්න ඕන මෙතන සම්බුද්ධ සම්මා සම්බුද්ධ කියන එකෙන් අදහස් කරන්නේ චතුසත්‍යාව බෝධය කියන එකයි. ඒකයි. ඒක විස්තර කරන්න යද්දී මේ සමහර අටුවා එහෙම පරෝපදේශ රහිතව අවබෝධ කරගත්තා කියලා ඔහොම කතාවකුත් කියනවා. ඒව ඉතින් ඒ තරම්ම වැදගත් කාරණා නෙවෙයි. කිසිම කෙනෙකුට පරෝපදේශ රහිතව යමක් අවබෝධ කරගන්න බෑ. ඒ කියන්නේ අනිත් වෙනත් දෙයක සහායෙන් තොරව යමක් අවබෝධ කරගන්න බෑ. ඒක අවශ්‍යයි. තමන්ගේ ඇස කන නාසය දිවකය මන තිබුණට ඊට අදාළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඒවා අවශ්‍ය වෙනවා. බාහිර දේ බහිද්ධාව අවශ්‍ය වෙනවා අවබෝධ කරගන්න. බහිද්ධාවේ සහාය. එතකොට බහිද්ධාවටම අයිති වෙනවා කල්යාණ මිත්‍රයා ගුරුවරයා. ඒ අයත් අයිති වෙනවා. ඒ අයගේ උදව් උපකාර සහයෝගයන් අවශ්‍යයි. ඉතින් ওই විදිහට ඔය චතුසත්‍ය අවබෝධය තමයි සම්බුද්ධ සම්බෝධ සම්බෝධි බුද්ධ කියන වචන වලින් කියන්නේ. එතකොට ඒක සුඛං සම්බෝධ සුඛං. ඒක කයට පහසුවක් මනසට සහනයක්. චතුසත්‍යාව බෝධය. ඒකයි. ඉතින් මොකද ඒ සුඛය ලැබෙන්නේ දැන් දුක අවබෝධ කර ගැනීම දුෂ්කරතාව අවබෝධ කර ගැනීමත් මේට හේතුව අවබෝධ කර ගැනීමත් කියන මේ දෙකම අපිට ලොකු සහායක් ලොකු උපකාරයක් වෙනවා මේ දුෂ්කරතා ඉක්මවා යන. දුෂ්කරතා වලින් මිදීම කියන අර්ථය අපි හුඟක් වෙලාවට පාවිච්චි කරනවා දුකෙන් මිදීම කියලා සාමාන්‍යයෙන්. හැබැයි මේ සියලු දුක් වලින් මිදීමක් අපිට අපේක්ෂා කරන්න බෑ. අපි දුක්ඛ සත්‍ය ගැන කතා කරද්දී අපිට මිදෙන්න පුළුවන් සංඛාර දුක්ඛේ. දුක්ඛ විපරිණාම දුක්ඛ දෙක සබාධමයට අයිති. ඒක අපි ජීවත් වෙනකන් යම් යම් ප්‍රමාණ වලින් අපි ජීවත් වෙන පරිසරයේ ජීවත් වෙන රට අපි ජීවත් වෙන සමාජය ඕවා මේවා බලපෑමෙන් අර විශේෂයෙන් පරිසරයේ සබාධමේ බලපෑම අනුව දුක්ඛ විපරිණාම දුක්ඛ දෙක යම් ප්‍රමාණයකට විඳින්න සිද්ධ වෙනවා. එතකොට අර එතන දුකෙන් මිදීම කියලා දෙයක් එතකොට කතා කරන්න බෑ. එතකොට අපි කියන්නේ ඒක දුක්ඛ ස්වභාවයේ ඉක්මවා සිටිනවා කියලා. ඉක්මවා සිටිනවා කියලා. ඒ කියන්නේ ඒක අවබෝධ කරගෙන ඒ ස්වභාවයේ සමග නොගැටී සිටිනවා. දුෂ්කරතාවයක් තියෙනවා. නමුත් ඒ ස්වභාවය සමග ගැටීමකට යන්නේ තේරුම් ගන්න අවබෝධ කරගන්න. සංඛාර දුක්ඛයේ තේරුම් ගත්ත එක්කෙනා යාට තේරෙනවා මේ හදාගන්න දුක්, සකස් කරගන්න දුක්, නිර්මාණය කරගන්න දුක්, අපිම හදාගන්න දුක් මෙන්න මේවා කියලා. ඒක නම් නිරෝධ, ඒක නිමා කරගන්න පුළුවන්. නැවත දුක් ඇති කරගන්න නැති තත් සංඛාර දුක් නැවත ඇති කරගන්න නැති තත්වයටපත් වෙන්න පුළුවන්. මේ විදිහට.
ඉතින් ඔන්නෝම දැන් අපිට තේරෙන්න ඕන මේ සම්බෝධ කුමක්ද සම්බෝධ සුඛ කුමක්ද කියලා. මේ සම්බෝධ සුඛය දැනටමත් අපි යම් ප්‍රමාණයකට භුක්ති විඳිනවා. අපි අර අවබෝධය නැති කාලේ අපි හරියට වද වෙනවා. වෙහෙස වෙනවා. හුඟක් දේවල් එක්ක ගැටුම්. ඊළඟට අපිට ඕන හැටියට අපි කැමති විදියට මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් ඉතින් පවත්ව ගන්න හරියට දඟලන. ඔන්නෝක ඇතුලේ තමයි ওই වෙහෙස එන්නේ. ওই දුෂ්කරතාවය එන්නේ. හැබැයි යම් වෙලාවකදී අපිට තේරෙනවා මගේ කැමැත්තක් තිබුණා. ඒකත් ස්වභාවිකයි. නමුත් ඒ කැමැත්තට අනුව කැමති තාක් කාලයක් කැමති විදිහට මේවා පවත්ව ගන්න නොහැකිය කියන එක. ඔන්න අවබෝධ වෙනවා. එතකොට ලොකු සහනයක් එනවා. ලොකු සහනයක් එනවා. එතින්දි තමයි ඔය අතහරිනවා කියන එක සිද්ධ වෙන්නේ. ඔය අවබෝධය ඇතුලේ තමයි. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. එතකන් අපි ලොකු අරගලයක ලොකු පොරයක ලොකු රණ්ඩුවක ඉන්නවා. එහෙම බෑ මේක මගේ කැමැත්ත. මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් ඔයා ඉන්න ඕන මෙයා ඉන්න ඕන අරයා ඉන්න ඕන ඒක තියෙන්න ඕන මේක තියෙන්න ඕන ඒක පවතින්න ඕන මේක පවතින්න ඕන කියලා ඔන්නෝම ඉතින් කටයුතු කරනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැති වෙනකොට ඉතින් පීඩාව. ඉතින් දුක. නමුත් යම් වෙලාවක යම් අවස්ථාවක තේරෙනවා මේක සම්බෝධියට බුද්ධ වෙනවා අවබෝධ වෙනවා අනත්තා. එතකොට අරග අතහැරෙන අර අරගලේ අර රණ්ඩුව පොරබැදිල්ල මේ ඒක අතහැරෙන. ඒ අතහැරෙනවා කියන්නේ ඔන්න ඕවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු අතහරිනවා නෙමෙයි. ඊව ඉතින් ප්‍රශ්න නෙවෙයිනේ අපි. මේ අරගලේනේ අපි මේ අතහරින්නේ. මේ රණ්ඩුව පොරබැදිල්ල. එතකොට තමයි මේ මානසික සහනයේ සුඛ සම්බෝධ සුඛ. හොඳයි. ඔය අපි අද අවධානයට ගත්තේ මහා ශුන්්‍යත සූත්‍රය ඇතුළත් මුලටම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන සැප හතරෙන් හතරවැන්න සම්බෝධ සුඛ. හොඳයි. අපි මෙතෙන් සිට අපි මුලදී මතක් කළා වගේ මේ අපි කතා කරන දේවල් අසුරෙන් හෝ වෙනත් අපේ මේ ධර්ම මාර්ගය නැත්තන්ට මේ ධම් සභාවේ සාකච්ඡා කිරීමට අදාළ වන්නා වූ යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි ඒ සඳහා මෙතෙන් සිට කාලය ගන්නවා. තණ්හාව කියන්නේ රාග දෝෂ මෝහ ස්වාමීන් ඔව්. එළිම ගැටීම මුලාව. ඔව්. එහේ රූපය විඥානය යතුනහම පස්ස වේදනා තණ්හාවට ගියොත් එතකොට රාග දෝෂ මෝහ තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? මේ උපාදානයට යන්නත් ඉස්සෙල්ලා තණ්හා එළිම තියෙනවා. ඔව් උපාදානය තණ්හාවෙන් පස්සේනේ. තණ්හා පත්‍ය උපාදානනේ දැඩිව ගැනීම සිද්ධ වෙන්නේ දෙවනුවනේ. මුලදී සිද්ධ වෙන්නේ මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය තණ්හා. ඔව්. ඉතින් තණ්හාව ඇති වුණොත් එතන අකුසලයක් කෙරිලාද ස්වාමීන් වහන්සේ? වෙලා නේද? අකුසලයක් වෙලා කියන්නේ මානසික පැත්තෙන් අකුසලයක් වෙලා කායික වාචික පැත්තෙන් කෙරිලා නැහැ. අකුසල කර්මයට ගිහිල්ලා නැහැ. අකුසල ස්වභාවයක් ඒක. මනෝ තත්ත්වයේ තියෙන්නේ මනසින් ගැටෙන ගතිය, මනසින් ඇලෙන ගතිය, මනසින් මුලා වුණු ස්වභාවය තියෙනවා. ඒකම වචනයට සහ ක්‍රියාවට ගියොත් තමයි අකුසල ක්‍රියාව කර්මයේ හැටියට අපි සලකන්නේ. නමුත් අර මූලික අවස්ථාව මනසින් ඇලෙනවා නම්, ගැටෙනවා නම්, මුලා වෙනවා නම් එතන අකුසලයක් තියෙනවා. තේරුවා ස්වාමීන් වහන්සේ තින් සිද්ධ වේවා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ උපසම සුඛය අවබෝධ වන්නේ සේක ස්වභාවය මේ අත්දකින්න කෙනෙකුට පමණයි නේද?
ඕ සේක කිව්වම එතන අදහස් කරන්නේ මේ ධර්ම මාර්ගයට පැමිණි යොමුණු එහි නියුක්ත කියන අර්ථයනේ නේද? එහෙමයි. ඔව්. එතකොට ඇත්ත ඒක හරි. උපසමය ගැන නේද ඔබතුමිය ඇහුවේ? උපසම සුඛය ගැන. එහෙමයි සම්මා. ඔව් උපසමය ඒ කියන්නේ කෙලෙස් සංසිඳීම සිද්ධ වෙන්නේ මේ සීක ප්‍රතිපදාවෙන් තමයි. සීක මට්ටමට ආවම එයා මේ ප්‍රතිපදාව තේරුම් අරගෙන තියෙන්නේ. ඒ වගේම ප්‍රතිපදාවට බැහැලා තියෙන්නේ. යොමු වෙලා තියෙන්නේ. පටිපන්න ඔය පටිපන්න සුපටිපන්න සෝතාපන්න කියන වචන වලින් කියන්නේ ওই සීක ස්වභාවය තමයි. එතකොට දැන් එයා යම් තැනකදී තේරුම් අරන් තියනවා මේක නොසුදුසුයි, මේක ගැළපෙන්නේ, මේක අයෝග්‍යයි, මේක දුක පිණිස හේතු වෙනවා, මේක අයහපත පිණිස හේතු වෙනවා කියන එක අවබෝධ කරන් තියෙන සම්මා දිට්ඨිය තියෙන නිසා. එතකොට එයා ඒකෙන් බැහැර වෙනවා, අයින් වෙනවා. එතකොට ඒ ක්ලේශ ධර්මයේ සංසිඳෙන්නේ ඒ විදියට. එක එක විදියට ඒ කියන්නේ ওই මාර්ගාංග 8 අපි ගත්තොත් සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දිට්ඨිය උපසම වෙනවා. සංසිඳිලා යනවා, ඉවත් වෙනවා, අයින් වෙලා යනවා. සම්මා සංකල්ප ඇති වුණාම මිත්‍යා සංකල්ප උපසම වෙනවා. සංසිඳිලා ගෙවිලා යනවා. සම්මා වාචාව පුරුදු පුහුණු වෙලා ඉන්නකොට මිත්‍යා වාචා ගෙවිලා යනවා. උපසම වෙනවා. ওই විදියට තමයි ඔය මාර්ගාංග 8ම ගත්තොත් එහි මිත්‍යා පක්ෂය සම්මා පක්ෂය වැඩිමින් වඩන්න සීකගේ ස්වභාවය වැඩිමනේ. ඒ එක්කම මිත්‍යා පැත්ත අකුසල පැත්ත උපසම සංසිඳිලා ගෙවිලා යනවා. ඔව් ඒක හරි. සීක ප්‍රතිපදාව තුල තමයි මේ උපසමය සිද්ධ වෙන්නේ. ඒ තුලින් තමයි උපසම සුඛය අපේ තුල ඇති වෙන්නේ. ඔව්. ඇති වෙන්නේ. සමින්හංශ එතකොට ස්වභාව ධර්මයට වැටිලානේ යන්නේ සමින්හංශ. ඔව් ඒ කියන්නේ එතන අර තේරුම් ගැනීම ස්වභාවික වෙලා, ඒ කියන්නේ ස්වභාවික తত্ত্বය තේරුම් අරන් තියෙන්නේ මේ සම්මා දිට්ඨි විඥා යථාබෝධ ඥාන දර්ශන ඔය වගේ වචන වලින් කියවෙන්නේ අර ස්වභාවිකත්වය තේරුම් අරන් ඉන්නවා කියන එක. ඊළඟට ඊට අදාළ ස්වභාවික සංකල්ප ටිකත් වර්ධනය වෙලා තියෙන්නේ. මේක මෙහෙමයි, මේකේ හැටි මෙහෙමයි, මෙයාගේ හැටි මෙහෙමයි, අසුතව පුතුජන කෙනෙක් නම් මෙහෙමයි, සීක කෙනෙක් නම් මෙහෙමයි, අසීක කෙනෙක් නම් මෙහෙමයි, මිනිස්සෙක් මෙහෙමයි, තිරිසන් සතෙක් මෙහෙමයි කියලා ඒ අවබෝධයත් එක්ක අර සංකල්ප ටිකත් වෙනස් වෙලා තියෙනවා. ඊළඟට චර්යාවත් වෙනස් වෙලා තියෙන්නේ. ඒ චර්යාවත් ස්වභාවික චර්යාවකට අපි මාරු වෙනවා. ස්වභාවය පිළිබඳ අවබෝධ වෙලා ස්වභාවික සංකල්ප ඇති වෙලා ස්වභාවික චර්යාවට මාරු වෙනවා. සංඝාස ඒක ඔටෝම වෙන දෙයක් නේද? ඔව් ස්වයංක්‍රීයව කියන්නේ ඇත්තටම මේක අවබෝධ වීමත් එක්ක සිද්ධ වෙන දෙයක්. නමුත් අර පුහුණුව කියන එක නම් අපි ටිකක් ආයාසයෙන් කරන්න වෙනවා. මොකද අපේ මේ ශික්ෂා කියලා මේවා දක්වලා තියෙන්නේ යම්කිසි මුලදී වෑයමක්, වායාමයක්, ව්‍යායාමයක්, උත්සාහයක් කරන්න ඕන. ඒ ගුණය වර්ධනය කරගන්න. වර්ධනය කරගත්තයින් පස්සේ ඔබතුමී කියන ස්වයං සිද්ධ භාවය සිදු වෙනවා. ඒක වර්ධනය කරගත්තයින් පස්සේ දැන් උදාහරණයක් හැටියට අපේ මේ සීල පැත්ත ගත්තොත් මේ වාචා කම්මන්ත ආජීව කියන අංග මුලදී අපි ටිකක් ආයාසයෙන් තමයි ඒවා ගොඩනගා ගන්න. වචන කතා බහේදී මේ බොරු කේලම් පරස වචන හිස් වචන නොකියන්න, කය මෙහෙवला වැඩ කරද්දී ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර නොවෙන්න, දීපෑත්මෙදි මිත්‍යා ජීවයට නොඇටි කටයුතු කරන්න මුලදී යම්කිසි ආයාසයක් දරන්න වෙනවා. දරලා ඊට පස්සේ ඒක අපිට පුහුණුවට එනවා, පුරුද්දට එනවා. ඒක යම්කිසි අපි තුලම වැඩුණු කුසලයක් බවට පරිවර්තනය වෙන ක්‍රමය. එහෙමයි. එතකොට ඔය ඔබතුමී කියන අනායාස ලක්ෂණය දැක ගන්න පුළුවන්. එහෙමයි සාරණහස වහන්සේට ගොඩක් පිසල් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට අර
පළවෙනි ප්‍රශ්නේ එක ගැන තව චුට්ටක් තේරුම් කරගන්න දැන් ඔබ වහන්සේ කිව්වා ඒක මනසින් වෙච්ච තණ්හාව කියන එක මනසින් ඒක ඇති වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට ක්‍රියාවක් නෙමෙයි කියලා ඒක මම දන්නේ මට හරියට ඒක තේරුණාද කියලා. ඒක එහෙමනම් අර මේ එතන චේතනාවක් නෙමෙයිද ස්වාමීන් වහන්සේ? චේතනාවක් තමයි. ඔව්. එතකොට අපිට කර්මයක් එතන සිදු වෙලා ඉවරයි නේද ස්වාමීන්? නෑ චේතනාව කර්මය කියන්නේ නේ ඔය පාලි පාඨයේ වරද්දලනේ පරිවර්තනය කරන්නේ. ඒකේ අග ටික තියෙනවා. ඔතන කියන්නේ චේතනාව කර්මයට මුල් වෙනවා කියන එකයි. ඒකේ අග කියනවා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. චේතනාව කර්මය වෙන්නේ නැහැ. චේතනාවක්. හිතේ ඇති වෙන අදහසක්, හැඟීමක්, වැටහීමක් ඒක මානසික තත්ත්වයක්. ඔව්. ඒක පදනම් වෙනවා එතෙන් සිට ඉස්සරහට ත්‍රිවිධ කර්ම කරන්න. ඔව් වචන කියන්න ඒක ඒ අදහස ඒ චේතනාව හේතු වෙනවා. එහෙම නැත්නම් කායික ක්‍රියාවක් කරන්න ඒ චේතනාව උපකාරී වෙනවා. එහෙම නැත්නම් මනසින් දිගින් දිගට ඒ ඔස්සේ දිගින් දිගට සිතන්න, සැලසුම් කරන්න, ප්ලෑන් කරන්න අර චේතනාව උපකාරී වෙනවා. ඒක කියන්නේ හරි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතකොට අපි එතනදී ඒක ධර්මතාවයක් කියලා හිතලා එතන මේ ඒක ඒ විදිහට මෙනෙහි කරලාද එතනින් ඒක නවත්ත ගන්න අපි? ඔව් ඒක චේතනාව නාම ධර්මයක්. හේතුඵල ධර්මයක්. හේතුවක් නිසා ඇති වෙන දෙයක්. ඒකනේ අපි චිත්තානුපස්සනාව පුරුදු කරගෙන තියෙන මේ චේතනාවත් එක්ක ගනුදෙනු කරන්න වෙනෝනේ අපිට. එතකොට චේතනාව කර්මයට යන්න කලින් චේතනාව හසුරවන්න නෙමෙයි චිත්තානුපස්සනාව බුදුහාමුදුරුව අපිට හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි අර සිතිවිල්ල ගැන අපි බය වෙන්න ඕනේ. සිතිවිල්ල ඒක කර්මයක් නෙමෙයි. ඒක චේතනාවක් විතරයි. ඒක නාම ධර්මයක්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ නාම ධර්ම. ඒ නාම ධර්මයේ හටගත්තම ඒක ගැන අවදිමත් වෙන්න, සතිමත් වෙන්න, සිහිය උපද්ද ගන්න. මට දැන් මෙහෙම චේතනාවක්, අදහසක්, සිතවිල්ලක්, හැඟීමක් ඇති වෙලයි තියෙන්නේ. ඒකට අපි බය වෙන්නේ. ඒක තමයි එතන ඉඳලා කමටහනත් අපේ. කර්මස්ථානයේ ඒක ඒ සිතවිල්ල. මේක හොඳද නරකද? මේක ක්‍රියාත්මක කරොත් මොකක් වේද? යහපතක් වේද? අයහපතක් වේද? ඉතින් අයහපතක් වෙනවා නම් අපි ඒ චේතනාව, අපි ඒ සිතවිල්ල අයින් කරගන්නවා. ඉතින් මේක වැඩක්. මේකෙන් වෙන අයහපත හොඳට මෙනෙහි කරනකොට ඒ චේතනාව අඩාල වෙනවා, අඩපණ වෙනවා, දුබල වෙනවා, දුර්වල වෙනවා. ඒක කියන්නේ ඒ හිතන සිතිවිලි ගැන, ඒ කියන්නේ ඒකේ හොඳ නරක ගැන හිතන එක, ඒ ගැන අපිට එහෙම එතකොට එතනින් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒක ගැන හිතලා ඒකට අපි කියන්නේ යෝනිසෝ මනසිකාර කියලා. අපි ඒක මේ සංකාරයක් නෙමෙයි. දැන් අපි හිතමු අපිට කවුරු හරි ගැන තරහ සිතිවිල්ලක් ඇති වුණා කියලා. එහෙමයි. උදාහරණයක් අපි මේ කියන්නේ. කවුරු හරි කරන දෙයක් දැකලා හරි කියපු දෙයක් ඇහිලා හරි අපිට ඒ පුද්ගලයා ගැන උන තරහක් ඇති වෙනවා. එතකොට මේ තරහ ඇතිවීම කර්මයක් නෙමෙයි, ඒක චේතනාවක්. එතන ඉඳලා අපි දැන් භාවනාවට යොමු වෙනවා. එතන ඉඳලා කරන්නේ අපි භාවනාව. භාවනාවට මුල්ුනේ මොකක්ද? අර තරහ චේතනාව. දැන් අපි බලනවා යෝනිසෝ මනසිකාර කරලා බලනවා. මේ තරහ චේතනාව මේක ඇති වුණේ ඇයි? අහවල් හේතුව නිසා. මේක ක්‍රියාත්මක කරොත් මොකද වෙන්නේ? මෙහෙම වෙනවා. මේ සිද්ධ වෙනවා. අන්නේ විදිහට අපි ඒක ගැන කරන ඒ අභ්‍යන්තර විමර්ශනය ඒක සංකාරات නෙමෙයි, ඒක මනෝ කර්මات නෙමෙයි. ඒකට කියන්නේ අපි යෝනිසෝ මනසිකාර කියලා. එහෙම කරපුවාම තමයි අපිට ඒක හසුරවලා ඒක පැත්තකට දාලා ඒක අයින් කරලා පාලනය කරලා තියන්න පුළුවන් වෙන්නේ. එහෙමයි මට දැන් ඒක තේරුණා. මොකද මට සමහරක් වෙලාවට මම දන්නවා මේ මගේ තාත්තා නැති වෙච්ච වෙලාවේ යම්
දෙයක් සිද්ධ වුණා මගේ සහෝදරයෝ එතකොට මට ඒක ගැන හරිම වේදනාව වැඩි හින්දා එහෙම තරහවක් තිබුණා. ඉතින් නමුත් ඒක හරිය අමාරු වුණා මට අරන් දාගන්න. ඉතින් මම භාවනා කරන හැම සැරේම ඒක මගේ ඔළුවට එනවා. ඉතින් මං හිතුවා මේක. එතකොට මං ඒක හිතන්න ගත්තා. ඉතින් මොනවටද මේක ගැන තරහ වෙලා තාත්තා නැති වුණා. ඒකත් ඉවරයි. ඒගොල්ලන් කරගත්ත දේ හිමයි. මම මේක ගැන තව හිතලා ඒගොල්ලන් එක්ක තරහ වෙන එකේ තේරුමක් නෑ නේද? එහෙම හිතලා ගොඩාක් ඒක කරන්න උනා. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒක මම නැති කරගත්තා. ඔව් ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඉතින් එතකොට එතන ගොඩාක් අකුසල් රැස් වෙන්න විදියක් නෑ නේද? නෑ. අකුසලයක් රැස් වෙන්නේ නෑනේ. ඔබතුමී යෝනිසෝ මනසිකාරයනේ කරලා තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය ගැන කියනකොටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝනිසෝච භික්ඛවේ මනසිකරෝතෝ. යම් කෙනෙක් යෝනිසෝ මනසිකාර කරනකොට අනුප්පානාන අකුසලානං ධම්මාන අනුප්පාදාය. එන්න නූපන් අකුසලේ උපදින්නෙත් නෑ. උපන් අකුසලේ ගෙවිලා යනවා. ඔව් එහෙමනේ. දැන් ඔතන අකුසලයක් ඇති වෙලා ඒක ගෙවිලා ගියානේ අපූර්වට යෝනිසෝ මනසිකාර කිරීමේ. එහෙම. මුලදී තිබුණානේ පොඩි තරහක් අවනාපයක්. මේක මෙහෙම කරන්න තිබුණා මෙහෙම කරේ නෑ. වගකීම ගත්තේ නෑ. සල හොයලා බැලුවේ නෑ. ඕහොම හිතලානේ අපි ওই තරහ ඇති කරගන්නේ එක එක්කෙනා ගැන. එහෙමයි. නමුත්දී අපිට අර යෝනිසෝ මනසිකාර කරපුවාම ඒක ගෙවිලා යනවා. ඒක තේරුමක් නෑ මේ තරහ ඇති කරගන්න එක. දැන් ඒක ඉවරයි ඉතින්. ඒක සිද්ධ වෙලා ඉවරයි කියලා එතන. ඉවරයි. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ගොඩක් හොඳයි. එහෙම ඉතින් මම ගොඩක් වෙලාට ඒ විදියට කරනවා. නමුත් මම හිතුවා දැන් මට අකුසලේ සිද්ධ වෙලා ඉවරයි. ඉතින් දැන් එහෙම කෙරුවට කියලා මට ඒ ගැන පොඩි මේවයක් තිබුණා. මට ඒක දැන් සෑහෙන්න පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට පෙරවන් සරණයි කියලා. මොකද අපි භාගයට ඇත්තටම ඔබ වහන්සේ කියනවා වගේ දන්නේ අර චේතනාම් භික්කවේ කම්මං වදාමි ඔච්චරයි අපිට කියලා දීලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් එතනින් එහාට ඉතින් හිතනවා දැන් ඉතින් චේතනාව දැන් ඉතින් කරුණි සිද්ධ වෙලා ඉවරයි. එහෙම තමයි මෙච්චර කාලයක් මමත් හිතුවේ ඇත්තටම ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේට ගොඩක් පින් ඒක හරියටම සුද්ධ කරලා දුන්නට ඒක වහන්සේට ගොඩක් නැතිනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සෝවේ මේ ප්‍රශ්නෙට සම්බන්ධව දැන් චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා කියනවා. එතකොට දැන් මනසෙන් කර්මයක් කෙරෙන්න පුළුවන් නේද? දැන් චේතනාවක් වෙලා මනසෙන් කර්මයක් කෙරෙන්න පුළුවන්. අන්න ඒක අපිට උදාහරණ වගේ එකකින් පැහැදිලි කරලා පුළුවන්ද මේ මොන විදිහටද මනසෙන් කර්මය කෙරෙන්නේ? ඒකට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ අර අයෝනිසෝ මනසිකාරය. මනසිකාරය තමයි මනසින් කර්මය කරන්න දායක වෙන්නේ. ප්‍රධාන වශයෙන් අයෝනිසෝ මනසිකාරය. දැන් අර අපි හිතමු අර කලින් මහත්මිය කියපු කාරණේ ඒ වගේ දෙයක්. මොන කවුරු හරි යම්කිසි වගකීමක් පැහැර හැරීම හෝ නොසලකලිමත් කම නිසා හෝ හිතාමතා ද්වේෂසහගතව හෝ කරන ලද ක්‍රියාවකින් යම්කිසි අයහපතක් සිද්ධ වෙනවා. තමන්ට හෝ තමන්ගේ කෙනෙකුට හෝ නැත්නම් රටට සමාජයට හෝ දැන් ඔය සිද්ධිය නිසා අපිට පොඩි තරහක් කමනාපයක් නුරුස්නාකමක් එහෙම හැඟීමක් ඇති වෙනවා. දැන් ඔක හේතුඵලයක් පටිච්ච සමුප්පන්නයක් ඒක අපි කියන්නේ. අර හේතුවෙන් මේ ඵලය. දැන් ඔන්න ඔතන ඉඳලා ඔය චේතනාව මූලික කරගෙන යම් කෙනෙක් අයෝනිසෝ මනසිකාරය පටන් ගන්නවා. ඒ කියන්නේ අකුසලය වැඩෙන පැත්තට මනසින් හිතන්න පටන් ගන්නවා. කොහොමද මේ අහවලා ඉතියා ඉස්සරත් උහම කරන්නෙම නොසලකලිමත් වැඩ. කරන්නෙම අයහපත් වැඩ. මෙහෙමයි. එයාගේ වැරද්ද නිසායි ඕක උනේ. ඔන්න ඉතින් මනසින් දැන් මොකද කරන්නේ? අර චේතනාව පදනම් කරගෙන දිගින් දිගටම අයෝනිසෝ මනසිකාර කරනවා. කරනකොට මනසින් කරන්නේ අකුසලයේ වර්ධනය කිරීමක්. ඕක මනෝ කර්මය. අකුසලයේ වර්ධනය කිරීමක්. තරහ වර්ධනය කරනවා. එහෙම නැත්නම් රාගයේ වර්ධනය කරනවා. ද්වේෂය, ඊර්ෂ්‍යාව, මානය, මදය ඔය ඕන එකක් ඒ
මුල් චේතනාවලියක් බවට පරිවර්තනය කරන්න පුළුවන් මනසේ. ඒක කෙරෙන්නේ මේ අයෝනිසෝ මනසිකාරය. මුලදී යම්කිසි අපි හිතමු යම්කිසි දෙයක් දැක්කා. දැකීම දැකලා මේක ඒකේ තියෙන වර්ණය, හැඩතලය, ස්වરૂපය, ස්වභාවය පුද්ගලයෙක් දකින්න. ඉතින් දැකලා ඒ පිළිබඳ ප්‍රසන්න චිත්තයක් ඇති වෙනවා. මොන හරි සිතිවිල්ල. ඕක අයෝනිසෝ මනසිකාර කරොත් අපිට රාගයේ බවට පරිවර්තනය කරන්න පුළුවන්. දිගින් දිගටම රාග සිතිවිලි ගණනාවක් ඔය ඔස්සේ වර්ධනය වෙනවා. එතකොට මනසින් කරන ක්‍රියාකාරකමක දැන් යනවා. මනෝ කම්ම කියන්නේ ඒකයි. මනෝ කම්ම. දැන් මනසින් දිගින් දිගට ඒ දැක්ක දේ හෝ ඇහුණු දේ පදනම් කරගෙන හෝ විඳ දේ පදනම් කරගෙන දීර්ඝ වශයෙන් මේ රාග සිතිවිලි ඇති කරගෙන යනවා. එහෙම නැත්නම් ද්වේෂ සිතිවිලි ඇති කරගෙන යනවා. දැන් යන්නේ මනසින් යම්කිසි ක්‍රියාකාරකමක්. මනෝ කම්මයක් කියලා අපි ඒකට කියනවා. මේ අවස්ථාව. වචන පාවිච්චියක්, කයින් ක්‍රියා කිරීමක් නැහැ. නමුත් මනසින් මේ ක්‍රියාව යනවා. මනෝ කම්මයක් විදියට යනවා. ඒකයි ස්වභාවය. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය කියන සිද්ධියම අපිට විස්තර කරන්න පුළුවන් නේද? මේ අපිට දැන් ඔය ආපු සිතිවිල්ල යම්කිසි අනුසය මට්ටමක තිබිලා ආපු සිතිවිල්ලක් නම් එතකොට ඒක ඒ අනුසය යම්කිසි උපාදානයකට කලින් වෙච්ච උපාදානයකට සම්බන්ධ වුණා එහෙම කියලා අපිට විශ්ල ගන්න පුළුවන් නේද ස්වාමීන්? ඔව් ඒ සිතිවිල්ල ඉතින් අපිට විවිධ විදිහට ඒ සිතිවිල්ල එන්න පුළුවන්. ඒක මේ මොහොතේ පටිච්ච සමුප්පන්න විදියට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි දෙයක් මතක තිබිලා සංඥා ස්කන්ධේ යමක් මතක තිබිලා ඒ මතකය පදනම් වෙලා ඇතිවෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපිට හරියටම මේක මෙහෙමමයි කියලා ස්ථිර වශයෙන් මේක මේ විදියටමයි කියලා කියන්න බෑ. නමුත් ඕක පටිච්ච සමුප්පන්නයක් විදිහට අපි කියන්නේ මේ වර්තමානයේ යමක් දැකලා අහලා විඳලා ඒ තුලින් ඇතිවෙච්ච සිතිවිල්ලක් වෙන්න පුළුවන්. අර මුල් සිතිවිල්ල ගැන නේද මහත්තයා අහන්නේ? ඔව් මම අහන්නේ. ඒක තමයි. ඒක එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ සංඥා ස්කන්ධයේ ඔය යම්කිසි මතක සටහනක් තුලිනුත් සිතිවිල්ලක් එනවා. දැන් මතක සටහනක් තිබිලා ඔන්න එහෙම සිතිවිල්ලක් එනවා. අපි හිතමු දැන් ඔතන ඔය තාත්තමරුම් වෙලාවේ වෙච්ච සිද්ධිය කියන එක ඇත්තටම ඒක මතකයේ යම්කිසි උපාදානයක් විදියට පළපදියම් වෙච්ච දෙයක් මේක නැවත වතාවක් උඩට මතුවෙලා එන්නේ නේද ස්වාමීනි? ඔව් දැන් එහෙම යනවා නම් දැන් ඉතින් ඒක නැහැනේ. දැන් මතකයට ආපුවාම දැනොත් ඒක තරහ සිතිවිල්ලක් එනවා නම් අර සංඥාව තියෙන්නේ. සංඥාවෙන් තමයි චේතනාව හැදෙන්නේ. ඒකනේ ඔය සංකාරයට චේතනාවට හේතු ඇටියට දක්වන්නේ සංඥාච වේදනාච චිත්ත සංකාරෝ කියලා. ඒ කියන්නේ එතකොට වේදනාව කියන්නේ වර්තමානයි නිතරම. සංඥාව අතීත වෙන්නත් පුළුවන්. මොකද කලින් දැකලා අහලා විඳලා ඇතිවෙච්ච තත්වයක් වෙන්නත් පුළුවන්. එවැනි මතක සටහනක් වෙන්නත් පුළුවන්. ඒකයි. ඒක මේ මොහොතේ දකින අරමුණක් නිසා අර පරණ සංඥාව වතුණා වෙන්නත් පුළුවන්. ඔව්. එහෙම වෙන්න පුළුවන්. එතකොට අපිට මේ මනසේ තුල සිද්ධ වෙන මේ සිද්ධියට අපිට බොහෝම තීක්ෂණ 100ක් පවත්වා ගන්න වෙනවා නිතරින්ම. ඔව්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයිද? තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මහත්මියගේ මේ කතාවේදී ස්වාමීන් වහන්සේ මට තේරුනේ ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම අපේ තාත්තා කියලා උපාදානේ තණ්හාවෙන් උපාදානේ කරගත්ත නිසා ස්වාමීන් වහන්සේ අපිට මේ විදියට වෙන්න ඕනේ එහෙම කියලා හිතපු නිසා ස්වාමීන් අපි උපාදානයක්
කරගත්ත නිසා නේද ස්වාමීන් වහන්සේ ඒ විදියට අපිට ඒ හිතට ගොඩක් සිතුවිලි ආවේ මේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. මටත් ඒ වගේම සිද්ධියක් එතුමියට වගේම සිද්ධියක් වුණා. මමත් ගොඩක් හිතලා ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී හොඳ විදියට මූණ දුන්නා. මේ මට ඒක තමයි ස්වාමීන් වහන්සේ මතක් වුණේ මේ හැමදේටම උපාදානය කිරීම නේද ස්වාමීන් වහන්සේ. අපි සිතුවිලි ආවට අපි ඒක යෝනිසෝ මනසිකාරයෙන් හිතලා වඩාත් හොඳ මොකද්ද අපි කිරිය යුත්තේ මොකද්ද මේ අවස්ථාව කුමක්ද කියලා අපි අපේ හිතින් හොඳට විමසලා බලලා සතිය සම්පජන්ණේ ඇතුව කටයුතු කිරීම නිසා හැම ප්‍රශ්නයක්ම ස්වාමීන් වහන්සේ අපිට හොඳින් නිරාකරණය කරගන්න පුළුවන් බව මට මෙතනදී වැටහුණා ස්වාමීන් වහන්සේ. උපාදානය නොකරගෙන එහෙම නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හරි. අපි ඇතැම් වෙලාවට මේවා තදින් සමහර දේවල් තදින් ග්‍රහණය කරගෙන ඉන්නවා, අල්ලාගෙන ඉන්නවා. මේ ග්‍රහණය කරගෙන අල්ලාගෙන සිටීමේ ප්‍රතිඵලයක් විදිහට ඇතැම් විට අපි මේ ගැටලුවටපත් වෙනවා. ඉතින් අර අපේ එහෙම අදහසකුත් තියෙනවා. මොකද මේ මගේ තාත්තා ඉතින් මේ සහ මගේ ඥාතියා මෙසේ විය යුතුයි, මෙසේ නොවිය යුතුයි ආදී වශයෙන් කියලා. ඒ වගේ අදහස් අපි තියාගෙන ඒක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒවයි ප්‍රතිඵලයක් හැටියට සමහර විට අපි මේවා ගැන අයෝනිසෝ මනසිකාර කරලා අර විදියට අර තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමී කිව්ව කාරණේ හරි. අපි අර සම්මත වශයෙන් මෙහෙම වුණේ මගේ තාත්තට, මෙහෙම වුණේ මගේ අම්මට, මෙහෙම වුණේ මගේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට, දරුවට කියලා ඒක ඉතින් ගන්නවානේ. ඒක ගැනීම නිසා අර විදියට අයෝනිසෝ මනසිකාර පැත්තට අපි යන්න ඉඩ තියෙනවා. ඒකයි. ඒක හරි. අනිත් පැත්තෙන් බැලුවත් ස්වාමීන් වහන්සේ පටිච්ච සම්පදාය අනුව වෙන දේ තමයි ස්වාමීන් වහන්සේ වෙන්නේ. අපි ඊට වැඩි පටහැනි දෙයක් අපිට කරන්න බෑ කියන එකත් එතනම තියෙනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. අපි ඒකටයි අපි හිත හදාගත යුතුයි කියලා ස්වාමීන් වහන්සේ. ඒක හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නිරෝගී සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. එතකොට ස්වාමීන් වහන්සේ අපිට කිසි අක්විසින් කරන ලද යම්යක් සම්බන්ධයෙන් අපි පසුතැවිලි වෙනවා නිතර ඒකත් සංඥාවක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට අපි ඒ ගැන කොහොමද ඒ කියන්නේ අපිට ඒකේ අපි පසුතැවිල්ල කියන දේ මට ඒක චුට්ටක් සම්මත පැහැදිලි කරලා දෙන්න හදනවා ස්වාමීන් වහන්සේ. මෙතන ඔබතුමී අහපු කාරණේ අනුව ඒ ස්වාමීන් වහන්සේ මම මතක් කරේ අපි දැන් අපි සිදු කරගන්නා ලද යම් කිසි දෙයක් සම්බන්ධයෙන් අපි පසුතැවිලි වෙනවා නිහඬව අපි යම් කිසි අවස්ථාවන් වල ඒක සංඥාවක් වශයෙන් ඒක මතුවලා නිතර පසුතැවිල්ලක් ඇති වෙන අවස්ථාවල් එනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක වෙනවිදී අපි ඒ ගැන කොහොමද අපිට සිද්ධ වෙන්නේ කියන්නේ අපි ගැන ඒක අපිට අකුසල කර්මයක් සිද්ධ වෙනවද එහෙම නැත්නම් අපි ඒ ගැන කොහොමද ක්‍රියා කරන්න ඕන අපි ඒක මනසින් කොහොමද ඒ ගැන කටයුතු කරන්න ඕනේ ඒක අපි මේක ලිදෙන්න කියන දේ තමයි මට දැනගන්න අවශ්‍යලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ. පසුතැවීම අකුසලයකට වඩා දුකක් හැටියට අපි දක්වන්නේ. ඒක නිසාම හැබැයි මේ අපිට පොඩි බාධකයක් බවට පත් වෙනවා පසුතැවීම. යම් කිසි දෙයක් අල්ලගෙන අපි දිගින් දිගට මේක මෙහෙම උනේ නැහැ, මෙහෙම වෙන්න තිබුණා කියලා ඔහොමනේ අපි පසුතැවෙන්නේ. මෙහෙම කරන්න තිබුණා, මෙහෙම කරන්න බැරි වුණා, මෙහෙම කළේ නැහැ. මෙහෙම කරා නම් මෙහෙම වෙනවා. ඒ වුණාට මෙහෙම කරේ නැති නිසා මෙහෙම වුණා. යනාදී වශයෙන් ඕක ඔය සිද්ධිය අල්ලගෙන අපි දිගින් දිගටම දුක් වෙන ගතියක් ඒ පසුතැවීමේ තියෙන. එතකොට ඒක මූලික වශයෙන් ගත්තම මනෝ සංකාරයක්. ඒ වගේම ඒක පුද්ගලයා මානසික පීඩාවටපත් කරන කාරණයක්. පසුතැවීම කියන එක. ඕක අභ්‍යන්තරයේ තමයි දිගින් දිගටම යන්නේ. ඕක සාමාන්‍යයෙන් බාහිරට ක්‍රියාත්මක වෙන්නේ බොහෝ වෙලාවට ඇඳීම් වැළපීම් වගේ දේවල් හරහා. නමුත් එහෙම යන්නේත් නැහැ සමහර වෙලාවට. ඕක මතක් වෙන වාරයක් පාසා ඒ ගැන දුක් වෙවි, කනගාටු වෙවි, කොහොම යනවා. එතකොට දැන් මේක
මානසික පැත්තෙන් අකුසලයක්. මානසික අකුසලයක්. එතකොට ඒක අපේ ගමනට බාධාවකුත් වෙනවා. මොකද එතන නිකන් ගේට් එකක් වැටුණා වගේ, වැටක් බැඳුණා වගේ එතනින් එහාට යන්නේ මේ පුද්ගලයා. එතනින් එහාට ඒ දේ පිළිබඳව එතනින් එහාට හිතන්න බැරි වෙනවා. එතන නිකන් නතර වෙලා, එතන හිර වෙලා, එතන කොටු වෙලා වගේ ඉන්න ගතියක් තියෙනවා. නමුත් දැන් ඔය සිද්ධිය, ඔය පසුතැවෙන සිද්ධියම ධර්මානුකූලව ඒක දිහා බලන්න, ඒක ගැන හිතන්න උත්සාහ කරනවා. එතකොට ඒක ඒ වැට කඩාගෙන ඒ ගේට්ටුව අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක ඉක්මවා යන්න පුළුවන්. ඒ සිද්ධිය එකක් තමයි දැන් පසුතැවීම තේරුමක් නැහැ කියන එක තේරුම් ගන්න ඕන. ඒක අනවබෝධ. අනිත් එක ඒ මෙහෙම වුණා, මෙහෙම වුණේ නැහැ. මෙහෙම කළේ නැති නිසා මෙහෙම වුණා. මෙහෙම කළ නිසා මෙහෙම වුණා. මෙහෙම නොකර ඉන්න තිබුණා. එහෙම නැත්නම් මෙහෙම කරන්න තිබුණා. මෙහෙම කියන්න තිබුණා. මෙහෙම නොකියන්න තිබුණා. ඔය කියපු දෙයක්, කරපු දෙයක්, නොකියපු දෙයක්, නොකරපු දෙයක් ඕවා අල්ලගෙනනේ අපි ඒවයි ප්‍රතිඵල අල්ලගෙන පසුතැවෙන්නේ. ඉතින් දැන් ඒක අතීතයි. දැන් ඒක නිවැරදි කරන්න බෑ. ඒක කියලා ඉවරයි. ඒක කරලා ඉවරයි. එහෙම නැත්නම් ඒක කිව්වේ නැහැ. ඒක කෙරුවේ නැහැ. ඒකයි. ඉතින් දැන් ඒක සකස් කරන්න බැරි තත්වයක් නේ අතීත තත්ත්වය. එතකොට ඒක තේරුම් අරගෙන ඔය තේරුම් ගැනීම හරහාමයි අපිට ඔය පසුතැවීම කියන එක අයින් වෙන්නේ. ඒක ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. ධහමට අනුව තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් ඒක අල්ලගෙන දිගින් දිගටම පසුතැවෙනවා. ඉතින් පසුතැවීම මානසිකව අකුසලයක්, අදක්ෂකමක් කියන එකයි ඔකේ අකුසල කියන එකෙන් කියන්නේ. ඒක විශාල අකුසල කර්මයක්, මනෝ කර්මයකට ගිහිල්ලා නැහැ ඒක. ඔව්. ඉතින් අපිට ඕක නිවැරදි කරගන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒක ගැන ධර්මානුකූලව, සිද්ධිය ගැන ධර්මානුකූලව හිතන්න ඕනේ. දැන් අපි පසුතැවෙන සිද්ධියක් තියෙනෝනේ මොකක් හරි. ඒ පිළිබඳව අපි ධර්මානුකූලව හිතන්න. ඒක තමයි අපේ අර යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයේ ස්වභාවය නිතරම දහමට අනුව හිතනවා. මේක මෙහෙම, මේක මේ විදිහයි, මේ ආකාරයි ආදී වශයෙන් කියලා දහමට අනුව, දහමට විනයට අනුව අපි හිතනවා. එහෙම හිතුවම ඔය ගැටලුව, ඔය අර්බුදේ එන්නේ නැහැ. පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ඉතින් පසුතැවීමට හේතු ඕන තරම් අපේ ජීවිතවල තියෙනවා. මොකද ඒකත් ඉන්නේ අර අපේ කැමැත්ත නිසා. අපේ කැමැත්තත් එක්කනේ අපි සංසඳන්නේ උතෙන්දී. දැන් මෙහෙම කරන්න තිබුණා, මෙහෙම වුණේ නැහැ කියලා කියන තැන මෙහෙම කරන්න තිබුණා කියන්නේ මගේ කැමැත්තට අනුවනේ ඒක කතා කරන්නේ. මම හිතන විදියට නම් මෙහෙම කරන්නයි තිබුණේ, මෙහෙම කියන්න තිබුණේ, මෙහෙම නොකර ඉන්න තිබුණේ, මෙහෙම නොකිය ඉන්න තිබුණේ නේ. එතනත් යන්නේ අර මගේ කැමැත්ත. ඉතින් ඒකත් ගැඹුරෙන් අර අනත්තතාව වගේ ගැඹුරු ධර්මතාවයක් තේරුම් ගත්තොත් ඔය පසුතැවීම කියන එක අයින් වෙලා යනවා. ඒකයි තියෙන්නේ. අපි ඉතින් කාමයේද කාම සැප විඳිනකොට කාමයේ මැත්තේ ඉන්නකොට නේ අපි ඇති මේ දේවල් සිද්ධ වෙලා දැන් මේ පසුතැවීම සිද්ධ වෙන්නේ කායින්වංශ නේද? ඔව්. දැන් ඉතින් ඒක යම් කිසි සිද්ධියක් වුණත්, ඒකෙන් පාඩුවක්, අලාභයක් වුණත් දැන් ඒක අපි කියන්නේ දැන් හිත හදාගන්න පුළුවන් කියලා. හිත හදාගන්න පුළුවන් කියන එකෙන් අදහස් කරන්නේ ධර්මානුකූලව හිතන්න පුළුවන් කියන එකයි. අපිට ඒක දහමට අනුව හිතලා තේරුම් ගන්න පුළුවන් මේක මෙහිමයි උනේ කියලා. දැන් තමන්ගේ අතින්ම අනුන් නෙවෙයි, අපේ අතින් සිද්ධ වෙන ප්‍රමාද දෝෂ දෙනෝනේ. අපි ඒවටත් පසුතැවෙනෝනේ. අපරාධේ මට මෙහෙම කියන්න තිබුණා, කරන්න තිබුණා. එහෙම නැත්නම් අපරාධේ මම මෙහෙම කිව්වේ, කෙරුවේ. කොහොම තමන් අල්ලගෙන ඒක වෙනෝනේ. ඉතින් දැන් වෙන කෙනෙක් නෙමෙයි, වෙන කෙනෙක් නම් කමන්නේ මමමයි මේක කරේ කියලා. ඉතින් දැන් මං අල්ලගන්න. තමන් අල්ලගෙන ගව. ඉතින් එතෙන්දිත් බලන්න ඕන අර විදිහටමයි ධර්මානුකූලවම දහමට අනුව බලන්න ඕන. ඉතින් මට වුණත් අතපසු වීම තමයි උනේ. ඒක හේතුඵල ධර්මානුකූල සිද්ධියක්. එතකොට දැන් ඒකට පසුතැවිලා කනගාටු වෙලා දුක් වෙලා වැඩක් නැහැ කියලා තමන් අනුන් කියන ભેදයත් අතහැරලා ඒක ධර්මතාවයක් විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා. යෝනිසෝ මනසිකාර කරනකොට. ඒකයි. මේ හැමදේම ධර්මතාවයක් කියලා ගත්තාම ටික ටික ඒක අපට ඒක විස්තර
මාතමකට බැලුවත් යන්තාවුඩ ක්‍රමක්‍රමයෙන් අපිට ඒක මම හිතනවා ඒක මනස හදා ගන්න පුළුවන් වෙන්න සාමාන්‍යයෙන්. ඔව් පුළුවන්. ඒක හරි. ඔව් එහෙමයි සර්. ආબોධන සංඝාස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට මේ මොහොතේ ඇති වෙච්ච මේ සිතිවිල්ල මේ පළතුරු ගසක් තිබෙනවා. නමුත් කාලයේ ඇවෑමෙන් මේ ගසට දරාගෙන සිටින ස්වභාවය අනිත්‍ය ස්වභාවයෙන් අනිත්‍ය වීම තුල එම ඵලයන් ගිලිහි යාම සිදු වෙනවා. එය කිසිවෙක් විසින් කරන ක්‍රියාවක් නොවන බැවින් එම ගසේ ස්වභාවය විසින්ම එම ඵලයන් නැවතත් ගසක් පරිවර්තනය වීමේ ශක්තිය එම ඵලය තුල ඇති හේතුව නිසා නැවතත් එම ඵලබර ගසක් නිර්මාණය වෙනවා. වගේ මේ පෘථුජන ජීවිතය තුලත් සිදුවෙන ක්‍රියාවලිය හේතුඵල ධර්මයක් ලෙස තේරුම් නොගැනීම නිසා මේ දුක්ඛය නැමැති ජාලයෙන් මිදීමට අපහසුයි නොවේද කියලා සම්මත. ඒක උපමාවක් සහිත අදහසක්. උපමාව තමයි අර ගහක ඵල හැදෙනවා. ඒ ඵල ආපහු ඵල අතහරින ගහ විසින් ඒ ඵලය පොළොවට වැටෙනම ආයෙ වෙනි ගහක් හැදෙනවා. එතකොට මේ ශාක චක්‍රයක් කොහොම යනවා. ඒ වගේ අපි තුල සිද්ධ වෙන දේ අපි නුවණින් නොදැක්කොත් අපි ඒ චක්‍රයේ දිගින් දිගටම යනවා. එතකොට යම් වෙලාවක ඒක අවබෝධ කරගත්ත කෙනාට ඒක නතර කරන්න පුළුවන්. ඒක තමයි ඔය බුදුහාමුදුරෝය තේ කීන බීජා කියන උපමාවෙන් කිව්වෙත් ඒකයි. එතන තේ කීන බීජා කියන්නේ අර ඒ ගහ ආයි පැලවෙන්නේ මේ බීජයෙන් කියලා අපි දන්නවනම් ඒ ගහ අහිත කරනම් අපිට බීජේ නැසලා දාන්න පුළුවන්. එතකොට ඒ ගහ නැවත පැලවෙන්නේ නැහැ. නමුත් ඒ බීජේ නැවත පොළොවට වැටිලා ඒක පැලවෙනවා. ඒ වගේ තේ කීන බීජා අවේරුල් චන්දා නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ කියලා ඔය කිව්වේ. මේ වැඩපිළිවෙල ඇතුලේ මේ අවිද්‍යා තණ්හා බීජනේ මේ වැටෙන්නේ. එතකොට ඒවා පැලවෙනවා ආයි අවිද්‍යා තණ්හා බීජ ඇති වෙලා කෙලෙස් හැදිලා කර්ම මේ දුක් චක්‍රයට වැටෙනවා කියන එක අපි දන්නවනම් අපිට මේ බීජ වලින්ම මේවා අවසන් කරලා දාන්න පුළුවන්. ඒකනේ දැන් අපි මේ ධර්මාබෝධය තුලින් ඒ කාරණේ තේරුම් ගැනීමයි භාවනාව තුලින් ඒ බීජ නසා දැමීමයි තමයි මේ කරන්නේ අපි. ඒක හරි. ඒක තමයි කාරණේ. අවිද්‍යාව නිසානේ ස්වාමීන් වහන්සේ මේ පළබර ස්වභාවයේදී ආශ්වාදය ලබන්නේ නේද? අවිද්‍යාව ඇතිතාක් අර බීජය දුක් හදන බීජය ඒක දුක හදනවා කියන එක දකින්නේ නැහැ. අවිද්‍යාව තියෙනකම්. ස්වභාවය දන්නේත් නැහැ. ඒක හරි. මයි සයින්ස් තෙරුවන් සරණයි වහන්සිට. හොඳයි අපි එහෙමනම් අදට අපේ දහම් හමුව නිමා කරමු. එතකොට අපි මේ බුද්ධ දේශනාවක් වන මහා ශුන්්‍යත සූත්‍රයේ පදනම් කරගෙන කරනු ලබන සාකච්ඡාවක් අපි මේ කරගෙන යන්නේ. ඉතින් අපි මේ සූත්‍රයේ තවත් ඉදිරියට කරුණු කාරණා තියෙනවා ධර්ම කාරණා. ඉදිරි හමුවකදී අපි තවදුරටත් මේ සූත්‍රය සාකච්ඡා කරමු. ඉතින් සූත්‍ර සාකච්ඡා මාලාව වෙනමම අන්තර්ජාලගත වෙන නිසා ඒවා පිළිවෙලට අහන්න බාධාවක් වෙන්නේ නැහැ. අද අපි අවධානය යොමු කළේ සම්බෝධ සුඛය පිළිබඳව. මම හිතන්නේ මේක තම තමන්ගේ ජීවිත තුළින් අත්දකින්න පුළුවන් කාරණයක්. මට නම් ඒක පැහැදිලිව මගේ ජීවිතය තුළින් අත්විඳින අත්දකින්න දෙයක්. මම මේ අවබෝධය මේ තථාගත ධර්ම අවබෝධ වෙලා නැති කාලේ එහෙම නොවුණු සමයක් අපේ ජීවිතේ තිබුණා. ඒ කාලේ අපිට තිබුණු දුක්ඛ දෝමනස්ස නොයෙක් දේවල් එක්ක අපි ගැටෙනවා, ඇලෙනවා, ඒවයි මුලා වෙනවා. ඒ වයින් අපි දුක් චක්‍ර හදා ගන්නවා. එහෙම තිබුණා. නමුත් දැන් මේ හැම දෙයක්ම වෙනද වගේම මේ ජීවිතේ ලෝකේ වටපිටාවේ සිදුවීම් මාලාව එසේම සිද්ධ වෙනවා. ඒකේ වෙනසක් නැහැ. නමුත් දැන් අපිට ඒක ධර්මානුකූලව තේරෙනවා. අවබෝධ වෙලා තියෙන නිසා
ඒවා එක්ක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එවැනි මනසක් හැදෙන්නේ අපි. මේක මෙහෙමයි කියලා තේරිච්ච නිසා. ඉතින් ඒ තුල පුදුම සුවයක්, පුදුම සහනයක් තියෙනවා. මම හිතන්නේ මේක ඔබටත් තියෙනවා කියලා. මම විතරක් නෙවෙයි අපි ඔක්කොම ධර්ම මාර්ගය යන ඇත්තෝ මේ සහනේ තියෙනවා, සම්බෝධ සුඛය. ඒ අනුව අපිට මේ සැප හතරම දැන් තියෙනවා. අනෙක්කම්ම සුඛ, පවිවේක සුඛ, වූපසම සුඛ, සම්බෝධ සුඛ. මේ තමයි ආර්ය සැප. මේ ඇත්තට මේ ආර්ය ජීවිතයේ ලොකු සැපයක්, ලොකු සුවයක් තියෙනවා. අර ඒක නිසා වෙන්නේ නැති අර ඒක රහතන් වහන්සේ කෙනෙක් හැමතිස්සෙම අහෝ සුඛං, අනේ සැපයි සැපයි මේ ජීවිතයේ කියා ඒක වචනෙනොත් කිය හිටියා කියලා. වචනෙන් කියනකොට සමහර වික්ෂුන් වහන්සේලා මෙයා ගැන සැක උපදවලා එහෙම මේ මොකද්ද මේ මෙයාගේ කතාව කියලා එහෙම කියලා තියෙනවා. නමුත් ඇත්තටම මේ ආර්ය ජීවිතයට ආවයින් පස්සේ නික්කම් මේ පවිවේකයේ මේ රූප සමයේ මේ සම්බෝධය තුලින් අපි විඳින සහනය ඒක අර කාම සුඛය වගේ දෙයක් නෙමෙයි. ඊට වඩා වෙනස් බොහොම සහනශීලී බවක්, සැහැල්ලු බවක් තියෙනවා. විශේෂයෙන් මේ අවබෝධය පුළුල් වෙන්න සම්බෝධි, සම්බුද්ධ, බුද්ධ බවට පත් වෙන්න මේන් ලැබෙන සහනය වැඩි. මොකද මේ අවබෝධයට එන්න බොහෝ ඇලීම් ගැටීම් මුලා වීම අතහැරෙනවා. ඒවා ගිලිහිලා යනවා. ඒවා ඇතුලේ මේ වෙහෙස තියෙන්නේ අපිට. යමක් හෝ යමෙක් සමග ඇලිලා ඉන්නකොට එතන ලොකු වෙහෙසක්. යමක් හෝ යමෙක් සමග ගැටෙනකොට ඒත් ඒ විදිහටම ලොකු වෙහෙසක්. ඉතින් ඒ වෙහෙස නිවිලා යනවා. ඒ ස්වභාවය අපි කාටත් අත්දකින්න අත්විඳින්න පුළුවන්. ඉතින් තවදුරටත් ඒක වර්ධනය කරගන්න අවශ්‍ය ධර්මඥානයක් අපි මේ වර්ධනය කරගන්නේ. ප්‍රඥා භාවනාව. හොඳයි. අපි එහෙමනම් අදට අපේ සදහම් සාකච්ඡාව මෙසේ නිමා කරනවා. ඉතින් මේ සත්කාරය, මේ යහපත් කාර්යය සංවිධානය කිරීමෙන්, සහභාගී වීමෙන්, දායක වීමෙන්, දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන සම්බන්ධ වුණු සියලුම දෙනාට උතුම් ධර්ම අවබෝධයම වේවා. මේ ජීවිතයේදීම මේ ආර්ය සැප ලබාගෙන ඒ සුවය විඳින්නන් බවට පත් වෙන්නට මේ ධර්ම සම්භාෂණය උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා. එසේම මේ ධර්ම සම්භාෂණය අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ සතුටින් අනුමෝදන්ව මෙහි අන්තර්ගතය උකහාගෙන තම තමන්ගේ ජීවිතවලට මේ දහමෙන් ලබා ගන්නා වූ සුවය, සැනසීම ලබා ගනිත්වා කියන මෙත් කරුණා සිතින් අපි අදත් අපේ ධම් සභාව, ධම් හමුව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්සේ රෝගී වේවා, සුවපත් වේවා. තෙරුවන් සරණයි හැම දිනාටම. හැම දිනාටම තෙරුවන් සරණයි. සමුත තෙරුවන් සරණයි.